තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. එසාරිස් අපේ අවිලාසල කතා කරලා තුන්සතර සාකච්ඡාවේදී මේ අර කතා කරපු ප්‍රශ්නේ අපි විචක්ෂණය කරන හැටි කියන දැන් අපි වගේ ගත්තොත් අපිට දැන් මොකක් හරි එහෙම අර මේ මට්ටමට විචක්ෂණය කරගන්නේ කොහොමද කියන එකට උපකාරයක් වෙන්න දැන් අපි යමක් ඇහුවොත් අපි අර ඇහුණු දේ සහ ඇහුණු කෙනා නැතු ඇසීම කියන එක ගාවට ගියාම එතනින් එහාට ඒක කොහොමද කියන්නේ ඒක ඒ සම්බන්ධව පොඩ්ඩක් දැන් ඇත්තටම අපිට මේ ඒකේදී අපි දැනෙන කියන්නේ අපි හැම වෙලෙම තේරුම් ගන්න ඕන එකක් තියෙනවා අපට දැනෙන අපට හිතන්න පොටක් පෑදිච්ච කාරණාවෙන් තමයි අපි හිතන්න ඕනේ. දැන් ඇසීම කියන කාරණාවක් සිදුවීම ඇත්ත. නමුත් දැන් අපට තේරෙනවා මේ කොච්චර අපි හිතන්න ගියත් අපට ඇසීමක් කියන කාරණාවක් එදිලා නැහැනේ. ඇසීම කියන කාරණාව අපි හරියට හොයන්න පටන් ගත්තා නම් ඒක ඇසීමක් විතරයි. බාහිරට කියන්නේ. ඒ කියන්නේ සම්බන්ධයක් කිසිම සම්බන්ධයක් දැන් අපි හොඳට හිතලා බලන්නකො මෙහෙම. දැන් කනට සද්දයක් ඇහුණා මම දැනගත්තා. දැන් ඒක අපට ටිකක් සරලයිනේ. අපට තේරෙනවා. කනට සද්දයක් ඇහුණා මම ඒක දැනගත්තා. නැත්තම් අපිට තවත් මම අර මේ ළඟදී කියව එක තමයි අපේ පැත්තෙන් මිතන් ගියාම අපට දැන ගැනීමකින් අපි කන සද්දය කියන කාරණාව කතා කරනවා. දැන් කන සද්දයක් කියලා අපි කතා කරන්නේ දැන ගැනීමක් එක්කනේ. නැත්නම් කතා කරන්න බෑනේ. ඔය ටික අපට සාධාරණයි. හැබැයි අපට මේක ඇසීමක් කියන කාරණා අපට සාධාරණ ඒ කියන්නේ අපට හොයන්න පැත්තක් තියෙනවා නැත්තේ නෑ. නමුත් අපට හොයන්න මේකේ මේ වපසරියක් හැදෙන්නේ. හොයන්න. ඇසීම කියන කාරණාවයි. මොකද අපි මොකක් එක්ක හොයන්න ගියත් අපට එක්ක ඇසීමට කණයි සද්දයි හේතු වෙලා තියෙනවා. නැත්නම් දැන ගැනීම හේතු වෙලා තියෙනවා. එහෙනම් අපට මේ ඇසීම ගැන හොයන්න කලින් අපට අර පැති ටිකක් තියෙනවා හොයන්න. දැන් ඇසීම කියන කාරණාවක් අපට හොයන්න යොමු වෙන්න වෙන කාරණාවකින් තොරව පුළුවන් නම් ඇසීම කියන කාරණාවට මොකද ඒකනේ සැබෑම සිද්ධි ඇසීම කියන කාරණා තමයි සැබෑම සිද්ධි මේක අපට හරියට හොයන්න යොමු වෙන්නට නම් අපට කන සද්දේ කියන කතාවට යන්න බැරි වෙලා තියෙනට ඕනේ. නැත්නම් අපට කනකුත් තියෙනවා සද්දෙකුත් තියෙනවා දැන ගැනීමකුත් අපිට මේ ඔක්කොම දැන් හැබැයි මේ තුන අපට තිබිලා තියෙනවානේ. කන සද්දය දැන ගැනීම කියන තුන අපට තිබිලා තියෙනවා. දැන් අපි ඇසීම කියන කාරණාව නම් සිදුුනේ අපි ඇසීමට හේතුව කනයි සද්දයි කියලා දාගන්න ගියාම අපි කොහොමත් එහෙනම් හොයන්න ඕන කන සද්දය පිළිබඳව. දැන් ඇසීම සිදුුනේ ඒකත් එක්කනේ. එතකොට කොහොමත් ගිහිල්ලා ඉවරයි අපි ඇසීම ගැන හොයනකොට කනයි සද්දයි තියෙනවා කියලා. නැත්නම් දැන ගැනීමක් තියෙනවා කියලා. කොහොමද ඒක හොයන්න අපට බෑ. මොකද දැන් ද්වෛතාවයක් නෙමෙයි. ද්වෛතාවයක් කියන්නේ අපට ඇසීම කියන සිද්ධියට තව කරුණු ටිකක් අපට පාදක වෙලා තියෙනවා. ඇසීම කියන සිද්ධියට දැන් අපි ඇසීම කියන කාරණාවට දැන් මේ මෙහිම කියන්නම්. ඇසීම කියන කාරණාවට කනයි සද්දයයි පාදක වෙලා කියලා අපි ගැනීමෙන්ම අපට ගිහින් ඉවරයි කනකුයි සද්දකුයි තියෙනවා කියලා. ගිහිල්ලා ඉවරයි. එහෙනම් අපි ඒක අපට තේරෙන මට්ටම නම් අපි කන සද්දේ හොයන්න ඕනේ. ඒක හරි. තේරෙන මට්ටම නම් ඒවට කමක් නැහැ. දැන් ඇසීම කියන කාරණාව කන සද්දේ කියන එකකින් නැතුව කියනකොටත්
අපට ආයෙ ගිහිල්ලා ඉවරයිනේ ඉබේ කියන්නේ වෙන සම්බන්ධයක් නැහැනේ. ඉබේ කියන පැත්තට ගිහිල්ලා ඉවරයි. එහෙනම් අපට ඇසීම කියන එක අල්ලන්න විදිහක්ම නැහැ. ඇසීම කියන සිද්ධිය අල්ලන්න ගියොත් එක පැත්තකින් සාස්වත පැත්තකින් කණයි සද්දයයි තියෙන පැත්තට ගිහිල්ලා ඉවරයි. අනිත් පැත්තකින් ඉබේ පැත්තකට ගිහිල්ලා ඉවරයි ඇසීමට කිසිම හේතුකාරකයක් නැහැ කියන්නේ. මේක උනේ කොහොමද? ඔන්න මම ආයි කියන්නම්. කණයි සද්දයයි ඇසීමට හේතුවයි කියලා මේ පැත්තේ ඉඳලා ඔන්න කෙනෙක් කිව්වා. මමනේ කියන්නේ. වෙන කවුරුත් නෙමෙයි. එතකොට අපට මේ දෙකේ සිදුවීම කියන කාරණාවට එහා ගිහිල්ලා තව කෙනෙක් තමයි එයාට පේන එකක් තියෙන්නේ. ඇසීම කියන එක ඉබේ කියන එකටත් මේ පැත්තේ මෙයාට මට තමයි මේ කියන්න වෙලා තියෙන්නේ. දැන් අපි ඇසීමක්නේ හොයන්නේ. දැන් අපි හොඳට හිතලා බැලුවොත් ඇසීම කියන එක කවරදාකවත් අපට ඉඩක් එන්නේ නැහැ මේ පැත්ත කෙනත් එක්ක හොයාගන්න. මේ පැත්ත කෙනත් එක්ක හොයාගන්න අපි යනකොට අපට ඇසීම කියන එකක් මට ලැබිලා. ඇසීමක් විතරනේ බුදුරණවහන්සේ පෙන්නන්නේ. අන්න ඒ කේවලිත්වය ඇත්තම කේවලිත්වයක්. මැනීමක් කෙදෙන්නේ නැති එක. අපට ඇසීමේ සිද්ධිය එක්ක යෙදීමක් වෙන්නට ඕනේ. ඇසීමක් වෙන්නට නම් ඇසීමේ සිද්ධිය යෙදීමක් වෙන්නට ඕනේ. ඇසීමේ සිද්ධිය යෙදීමක් වෙන්නේ නැතුව ඇසීමේ සිද්ධිය හම්බවීමක් වෙනවා නම් ඒක ඇසීමේ සිද්ධිය නෙමෙයි. අයි මටනේ ඇහෙන්නේ. ඒ කියන්නේ මම පැත්තකින් ඉඳලා තමයි මේ කාරණා සිද්ධ වෙන්නේ. හැබැයි ඇසීමේ සිද්ධිය යෙදීමක් වෙනවා නම් මට හම්බෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ මම අර 100ට යද්දි 100ට යනවා කියලා කිව්වේ. ඒකත් යෙදීම කියන එකත් අපිට මයින්ඩ් බැරි වෙනවා. බෑ. ඒක වෙනවා නම් නිර්වචනයක්. ඒ කියන්නේ මේක කියලා දෙන්න ආපු වචන ටිකක් නේ. ඒ කියන්නේ ධර්මයේ කියන්නේ කියලා දෙන්න ආපු ටිකක් කියලා දෙන්න. දැන් ඇත්ත සිද්ධිය මේක. දැන් ඕන කෙනෙකුට තේරෙනවානේ සිද්ධිය ඇත්තනේ ඇසීම කියන එක. දැන් අපි දාගන්න වැරද්ද තමයි මෙතනින් අයින් කරන්නේ. ඒ කියන්නේ වැරද්ද තමයි අපි ඇසීම කියලා මට හම්බෙච්ච ඇසීමක් දාගන්න. වෙන එකක් නෙවෙයි මට හම්බෙච්ච ඇසීමනේ. දැන් අපි මට හම්බෙච්ච ඇසීම මොන විදියකට හොයන්න ගියත් අපි හරිම දේ හොයන්න යනවා නම් අපිට මේක හොයන්න බෑනේ කොහොමද? ඇයි මට හම්බෙච්ච දෙයන්නේ. හැබැයි අපට මං අන්න එක කිව්වේ. අපට තේරෙන හිතන් දෙකක් තියෙනවනේ. ඒක හිතන්න අපට අයිතියක් තියෙනවා. ඒ කියන්නේ අපට තේරෙන දැන් ඇසීමට කණයි සද්දයි කියලා අපි දාගත්ත ප්‍රශ්නයක් නැහැ. දැන් අන්න අපට හිතන්න එකක් තියෙනවා. නැත්නම් ඇසීමට දැනගැනීමක් වුණා කියලා අපි දාගත්තා. ඒකත් ප්‍රශ්නයක් නැහැ. මොකද මට දැන් දැනෙන ටික. මට දැන් දැනෙන ටිකයි ඇත්තම ඇත්තයි. ඇත්තම ඇත්ත මට දැනෙන්නේ නැහැ. අන්න එකයි විශේෂ කාරණා. සත්‍යම සත්‍ය. ඇයි සත්‍යම සත්‍ය මට දැනෙන්නේ නැත්තේ? ඇසීම කියලා වෙන අපි අත්ම ශබ්දයයි කායි ගත්ත ගමන් තමයි වංචනික වෙලානේ. ඒ කියන්නේ ඇත්තම මොකද ඒක ඇසීම නෙමෙයි දැනන් තියෙන වෙන එක. නේද? ඒකෝට ශබ්දයයි කණයි සමස්තෝත සම්බන්ධ නැති. ඔව් ඒක හරි. ඒ කියන්නේ මං කිව්වේ දැන් අපට තේරෙන ටික විතරයි අපි බලන්න ඕනේ. දැන් ඇසීම කියන කාරණාවේ හරිම දේ නම් ඊතර වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි දැන් මම එකකේ මම පැත්තක ඉඳලා ඇසීම මනින්නේ. මම පැත්තක ඉඳලා බියෙන් ඇහුණා කියනවා. මම පැත්තක ඒ කියන්නේ අහන කෙනෙක් ඉන්නවා. දැන් ඒක අපි ඇහිම කියනකට වඩා අපි හරිම සාධාරණයි කනට සද්දයක් කියලා. ඇයි අහන කෙනා කනනේ? ශබ්දයක් පිළිච්ච දෙයක්. ඔව්. ඒ කියන්නේ අපි ඇහිම කියලා අපි නිර්වචනය කරන්නේ අපේ අත්දැකීමෙන් අපි නිර්වචනය කරන්නේ මේ පැත්තේ ඉන්න කෙනෙකුට ඇහුණ දෙයක් කියන්නේ. ඒ කියන්නේ ඒක සාධාරණයි කණයි සද්දයි කියන එක. ඇයි ඇහුණා කියන අපි නිර්වචනය මේ පැත්තේ ඉඳලා මනින්නේ. නැත්නම් මනින්න විදියක් නැහැ. හැබැයි ඇසීම කියන කාරණාව මැනීමක් යෙදෙන්නේ නැති වෙන්නට නම් ඒ කියන්නේ ඇසීම සිද්ධිය. දැන් කියන්නේ මං අහනකොට සිදුවෙන සිද්ධිය ඇසීම. මගේ ඇහිම කියන නම් මම අර එදා ඩයිස් මහත්තයත් එක්කද කොහෙද කතා කරපේකේ තමයි කිව්වේ මේ කාරණා අපි ගත්තත් පටිසමුප්පාද අපි තුමු සෝතංච පටිච්ච සද්ද චුප්පයි සෝත විඥානං කියලා. මගේ දේ නෙමෙයිනේ අපි ලෝකේ මට්ටමකට මම කියන එක.
මේක මගේ දේ නෙමෙයි මම කියන එක. මම කියන එකයි මගේ දේ කියන එකයි දෙකක් නේ. දැන් මට ඇසීමක් හම් වෙනකොට මගේ දෙයන්නේ. මට ඇසීමක් හම් වෙනකොට මගේ දෙයක්. හැබැයි අපි දැන් මේකේ මුලම දන්නවා මේ ධර්මයේ මම සිදුවෙන විදියනේ කියන්නේ. ධර්මයට යන්න කලින් අපට ඇහෙන තැනදී මම සිදුවෙන විදිය මිසක් මට සිදුවෙන විදිය නෙමෙයි. මම සිදුවෙන විදිය මිසක් මට සිදුවෙන විදිය නෙමෙයි. ඇසීම කියලා හම්බුනේ මටද නැත්නම් මම සිදුවෙන විදියද? මට. එහෙනම් අපටනේ හම්බුනේ. ඒක ඇසීම නෙමෙයි නිසා දැන් ඇසීම කියන්නේ හරිම ගත්තොත් ඇසීම කියන කාරණේ කියන්නේ මැනීමක් නොයදීමක් වෙනවා. අපි සද්දේට මේ කියන්නේ. ඒක තමයි. ඒක කියන්නේ දෙයකට වැරදි නිර්වචන. අපි සද්දේට කියන්නේ. හැබැයි අපට මෙහෙම එකක් තියෙනවා. අනික මම හැවිලම කියන්නේ. ප්‍රායෝගික දේදී අපි දැන් යමක් කරනකොට අපි මේකේ මේ ඇත්ත සිද්ධිය ගන්න බෑ අපට කවදාවත්. ඒක ධර්මයේ හැටියට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි සත්‍ය දේ ඉගෙන ගන්න තියෙන ධර්මයේ හැටියට ප්‍රායෝගික දේ කොහොමද බොරුවද නැද්ද? එහෙනම් බොරුවම හොයන්න තියෙන අපට. අපට ඇත්ත කවදාවත් හොයන්න බෑ. ඒ කියන්නේ දැන් කොහොමද අපට සිදුවෙන අපි හිතමු ඇසීමක් කියලා ගත්තත් මොනවා කියලා ගත්තත් අපට මේ අපි බොරුවකනේ ඉන්නේ. එහෙනම් අපට ඇත්ත හැටියට හම්බ විය යුත්තේ බොරුවක්නේ. ඇත්ත හැටියට ඇත්ත හම්බ වෙනවා නම් ඒක ප්‍රශ්නයක්. ඒක අනිත් පැත්තෙන් කාදාකත් බොරුවක් හොයලා ඇත්තක් හම්බෙන්න පුළුවන්. බෑ. බොරුවක් හොයලා ඇත්තක් හම්බෙන්න බෑ. ඇත්තක් කියලා දෙයක් නැහැනේ. දැන් ඇත්ත මනින්නේ මොකකින්ද? බොරුත්වේ තමයි ඇත්ත වෙන්නේ. අන්න ඇත්ත මනින්නේ බොරු වෙන්නේ. එහෙනම් මෙතන සිදුවෙන එකම දේ ඊතර වීම විතරනේ. අපට හැබැයි ධර්මයේ ඇත්තයි කියන කාරණාව අපි ගිහින් තියෙන අපිට බොරුවක් කියන කාරණාව ඉන්න නිසා නැත්නම් ධර්මයේ ඇත්ත වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ලෝකයේ සත්‍ය කියන කාරණාව නිර්වචනයක් කියන විදිහක් නේ බොරුව කියන කාරණාවක් නැත්තම්. ඒ කියන්නේ බොරුව කියන කරුණ එකයි මේ සත්‍ය කියන නිර්වචනේ තියෙන්නේ. ඒක නිසා අපට මේක හිතන්න විතරයි. ඒ කියන්නේ අපේ ජීවිතේ නෙමෙයි. අපේ ජීවිතයේ අත්දැකීම මොනවා හරි හිතන්න ගත්තොත් ඒ කාරණාව ඒක අපි කරන තනිකරම බොරු වැඩක්. මම අර කිව්වේ මේ ළඟදී දේශනාවකදී දැනුම සංකල්පයක් හැටියට අපි දාගන්න එකක් නේ ගොඩක් වෙලාවට වෙන්නේ. එතකොට අපි එතනදී ඒක න්‍යායක් හැටියට සිද්ධිය හරි. අපට හොයන්න බෑ. සිද්ධිය හරිනේ. ඒ කියන්නේ සද්දයක් ඇහෙනකොට ඇසීමක් සිදු වෙලා තියෙන්නේ. සිද්ධිය හරි. හැබැයි අපට හොයන්න බෑ. අපි ඕක අපට හොයන්න ගන්න කිව්වොත් දැන් ඔන්න ආයිතල බලන්නකො. සිද්ධිය හරි. ඇසීම තමයි සිදුවීම. අපි කියන්නේ කවුද? බොරුවනේ. එතකොට බොරුවේ කොහොමද ඇත්ත දකින්නේ? දැන් අරක ධර්මයේ ඇත්ත සිද්ධිය අපේ ජීවිතේ බොරුව. ඒතර බොරුවේ ඇත්ත දකින්න බෑනේ කවදාවත්. එහෙනම් බොරුවේ බොරු බව කියන්නේ අපට ඒත් හම්බෙන්නේ බොරු බම්මනේ. වෙන දෙයක් නෙමෙයි. අන්න ඒකයි මම හිතුවේ දැනනදී. එච්චරයි. දැනනදී. දැනන දේ විතරයි අපිට හිතන්න තියෙන්නේ. කොහොමවත් බොරුවකනේ ඉන්නේ. දැනනදී. දැනන දේ හිතන්න ගත්තාන පස්සේ අන්න එතනදී අපිට අර හිතීම කියන කාරණාව ඉස්මතු වෙනවා. ඒකයි එකම කාරණාව වෙන්නේ. හිතීම කියන ඔන්න ආයිතර බලන්න දැනෙන දේ බොරුව. දැනෙන දේ කොහොමවත් බොරුවක්. දැන් අද අපට තියෙන කාරණා තමයි දැනෙන දේ බොරුවක් කියලා හිතන්න ඕනේ නැහැ වගේනේ. ඉතින් එහෙම ගත්තොත් ඉතින් අවිජ්ජාපච්ච සංකාර කියන්නේ බොරුවන්නේ. සංකාරපච්ච විඥාන කියන්නේ බොරුවන්නේ. ඒ ඉතින් අවිද්‍යාව වෙන තියෙන්නේ. එහෙනම් ඒක හිතන්න ඕනෙත් නෑනේ. ඒක මොඩකමත් එක තියෙන එකනේ. එහෙනම් ඒක හිතන්න ඕනෙත් නෑ. එහෙනම් අපි ඉස්සල්ලාම අපට දැනෙන කාරණා අපි දැනෙන අපට ඇත්ත. මෙන්න මෙතන අපි හරියට හිතන්න ගත්තොත් අන්න එකයි වෙනස තියෙන්නේ. ඒ කියන්නේ අපි සත්‍යවාදීව හිතන්න ගත්තොත් අපට මේ හිතීම තුළ දැන් මේත් එකත් මම කතා කර හිටියේ ඒකයි. හිතීම තුළ කවදාකවත් නතර වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ අපි අනන්තයකට ඒ කියන්නේ අපි නිරුත්තර වෙනවා. මනින්න බෑ. ඒ කියන්නේ අපි අපි සත්‍යවාදී නම් හැබැයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඇත්තම
ඔයාලා ගත්තොත් එහෙම යම් පමණකට මම කියන කාරණාව හිතන උත්සාහය දරනවානේ. ප්‍රශ්නේ තියෙන්නේ අපට මේකට මේ බැහැ ගන්න පොඩ්ඩක්. ඒ කියන්නේ දැන් මම මෙයත් එක්ක කියව එක දැන් ඇල්බර්ට් අයින්ස්ටයින්ට න්‍යායක් හොයාගෙන යනකොට එයාගේ ජීවිතේ න්‍යායනේ. එයාගේ ජීවිතේ න්‍යාය. එයාට දැන් කෑවද බීවද? ගෙදර කොහෙද? ඒව එයාට නැහැ. එයාගේ ජීවිතය අර න්‍යාය නෝදලා බලන දැන් එයාට ප්‍රශ්න අපි ප්‍රශ්නයක් එනවා කියලා ජීවිතේ. ජීවිතේ කියන්නේ මේ යාගේ න්‍යායට ෆිසික්ස් මේ ක්වොන්ටම් ෆිසික්ස් හරි මොනවා හරි දෙයක් එක යාට එනවා හිතන්න දෙයක්. එයාට සමහරවිට සතියක් හරි නොකා එයාගේ ජීවිතේ ඒක. එයාට අර කත හැරෙන්නේ. ඒ කියන්නේ එයාට කවදාවත් අර ඒකෙන් පිට දෙයකට යන්නේ නැහැ. දැන් අපට දැන් අපේ මදිකමත් එක තමයි අපට තියෙනවා හිතලා අමාරු වෙනකොට අපට වෙන එකකට ආයෙ යමු වෙන්නට ඕනේ. ආයෙ දැන් ඒක හැබැයි අපි යම් දෙයකට හොඳයි. මොකද අපට අපේ වර්ධනයක් වෙනවනේ යම් පමණකට. හැබැයි අපට අතනදී අර ඇල්බර්ට් අයින්ස්ටයින්ලා අසරණ වෙනවා වගේ දැන් ඊට වඩා වෙන්නට ඕනේ නෑනේ. එයාගේ භෞතික ස්වභාවයක් එක්කනේ තියෙන්නේ. අන්නේ කාරණාව දැනුණාම ජීවිතය කියන්නේ ඒක වෙලා. ඒක සදාටම නෙමෙයි. දැන් අපි ගත්තොත් බණ්ඩාර මහත්තයා රැට පැය භාගයක් විතර හිතන්න ගත්තා කියලා. ඒ සදාටම වෙනවා නම් ඔක්කොම අයින් කරන්න වෙනවනේ. සදාටම නෙමෙයි. අන්නේ කාරණාවේදී. එතකොට ඒ අවස්ථාවේදී ඒ කාරණාව සිද්ධ වෙනවා නම් අන්න ඒ වෙලේ අමුතු අසරණකම. ඒ කියන්නේ හිතනවා හැබැයි අපි ඕක පන්නන්න හොඳ නැහැ. ඔන්න ඕකයි තියෙන අපට වෙන එකක් අහපුව තියෙනවනේ. ඒක ඔෆිස් එකේ වැඩක්. ඒක ඊළඟට නිදා ගන්න. නැත්නම් ඒක තව මොකක් කරන්න. අපිට මේක අයින් කරන්න තව ඉදිරියේ වැඩක් තියෙනවා. අන්න එතනයි පයින්නවා. හැබැයි අපි මේ පොඩි මොහොත බුදුරණවහන්සේ ඒකයි අර මේ ඔය අනුපිළිවෙල කතාව කරලා මේ දැන් අනාථපිණ්ඩික බණ ඇහුවා ඉවරයි. එතනින් ධර්මය දන්නෙත් නෑ. අර මේ ගැඹුරු ධර්මයක් කියවක දන්නෙත් නෑ. හැබැයි අර වෙලාවේදී එයාගේ අර කරුණ උපරිම ඇති කෙරෙව්වා. අන්න එකයි විශේෂත්වය තියෙන්නේ. එතකොට අපට අන්න ඒක අර වෙන දෙයකට යන්නේ නැතුව ඊතරම කාරණාවට යොමු වෙන්න පුළුවන් නම් එතකොට අපි අර නැමියාව කියන අනුගත වෙන්න අසරණකම කියන කාරණාව අන්න ප්‍රකටලා දැනෙනවා. හැබැයි ඒකත් වෙන්නේ අපට දැනෙන දේ. කවදාකවත් ධර්මයේ කියන ඒ කියන්නේ අපට සත්‍යවාදීව හිතන්න බෑ ධර්මයේ තුල ඇත්ත කාරණාවේ අපේ සිද්ධියත් එක්ක සැසඳෙන්න ගත්තොත්. අන්න ඒ නිසා අපි මුලින්ම නිරවුල් කරගන්නට ඕන කාරණාව තමයි ඇසීම කියන කාරණාව යථාර්ථවාදීව ඒ කාරණාව සිදුවීමේදී මම පැත්තක ඉඳලා මනින්න බෑ. මම පැත්තක ඉඳලා මනිනවා නම් ඒක අපි සරලව ගත්තොත් හිතීමනේ. නේ? ඇහිච්ච දේක ඇහිම කියලා අපට මට හම්බ වෙනවා. මේක ඇහිම. මේක ඇහිමක් කියන්නේ මම හිතීමක් කළා. නේ? මේක ඇහිමක් දැන් උන ඇහිමක් සිදු වුණා කියනකොටම හිතීමක්. හිතීමක් සිදු වුණා කියනකොට ආයි හිතීමක්. ඒ කියන්නේ සිද්ධියට නෙමෙයිනේ අපි අහු වෙන්නේ කිසිලාම. අන්න එකයි අපට කිසි වෙලාවක අර ඉගෙන ගන්න දේ ගන්න බෑ. ධර්මයේදී පෙන්වන්නේ ප්‍රඥාව තුළදී සිදුවෙන වැඩපිළිවෙල වෙන්නේ මෙහිමයි කියන එක. අපට හම්බෙනවා කියන එක නෙමෙයි සිදුවෙන්නේ මෙහිමයි. දැන් අපි ගත්තොත් දැන් බාහිර ආරෝචීරයට ඇසුන විතරයි කියලා කියවනේ. දැන් එතකොට බාහිර ආරෝචීරයට ඇසීමක් පිළිබඳව හොයන්න යමුනොත් එහෙම එයා ඇසීම ගැන හොයාගෙන යනකොට එයාට දැන් අපි දැන් මේ කරුණු ගොඩාක් කියනවනේ. එයා ඒ අයට ඔහොම දෙන්නේ සත්‍යවාදී බව උපරිම වැඩිනේ. එතකොට එයා ඇසීම ගැන හොයන්න පටන් ගන්නවා ඉස්සෙල්ලාම. මොකද්ද ඇසීම කියන්නේ? කියලා දීමකින් තොරවම නෑ දැන් මම මේ හිතනවානේ. ඔන්නේ කරුණු ඒ කියන්නේ යාලට අර පැත්තට යන්න ඉඩ නැති වෙනවා. දැන් මම මේ හිතනවානේ. දැන් මේක හිතීමක්නේ. ඊළඟට දැන් ඔන්න මේ දැකීමක් කියපු කාරණාව ගැන දැන් මම මේ හිතන එකන්නේ කරන්නේ. ඒ කියන්නේ අර කාරණාවට යන්න තරම් හිත පුදුම විදිහට මේ නම්මගෙන ඉවරයි. කිසිදු වැරද්දකට යන්නේ නැති වෙන්න
ඒ කියන්නේ අහපු දේ හරියට ඇහුණා කියන්නේ ඒකයි. හරියට ඇහෙනකොට අපි මේ පැත්තෙන් අහප වැරදි දෙයක් කරන්නේ නැහැ. හරියට ඇහෙනකොට ඇසුණා කියන කාරණාවේදී දැන් එයාට ඇසුණා කියලා හොයන්න බැරි බවම එයාට ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ ඒ කියපු කාරණාවත් එක්ක එයාට අපිට වගේ දැන් කණයි සද්දයයි කියලා හම්බෙලා දැන් ඒ හොයන්න ඕනේ. ඒ කතාව මොකක්වත් එයාට එන්නේ නැහැ. මොකද අච්චර හැකියාවක් එයා තුළ ඉස්මතු කරලා ඉවරයි. අන්න ඇසීම කියන කාරණාව එක්කම එයා ඉඳිද්දී හික්මෙන්න කියන්නේ මොකද්ද? ඇසීමක් විතරයි. එහෙම සික්කිතබ්බන් කියලා නේ කියන්නේ. දැන් අපට සික්කිතබ්බන් කරන්නට වඩා අපට දැන් තියෙන්නේ ඇහිම කියන කාරණාවක් ලැබිලා එකක් ඒක හොයන්නනේ. එතන අපි දැන් ඇත්තටම ඒ වගේ දැනටදී උන්වහන්සේන්නේ ඒ සඳහාම යමුවල ඒ සඳහාම මුකුත් දැන් අපි එතකොට ආයේ විතර යන්න කන්න ඊට පස්සේ හිතන්න ඕන කියන එක ආයෙ අපි ඉගෙන ගත්ත දැනුම ඔය තියාගෙන මේක අහනවා වගේ වැඩකුත් ඒක තමයි ඒ නැමියාව වැඩි. ඒක අසාමාන්‍යයි. එතකොට දැන් අපි ගත්තොත් දැන් දාරුචීරි අතහරිමුකෝ මේ මාළුන්ගේ පුත්තු භික්ෂුව ගත්තා. මාළුන්ගේ පුත්තු භික්ෂුව ගත්තත් අර දැන් ওই දෙකේම ගත්තාම දාරුචීරියට කියනවා මේ වෙලාව පින්දපාත යන වෙලාව කියලා කියනවා දැන් බෑ කියලා. මාළුන්ගේ පුත්තු භික්ෂුවට කියනවා මේ වයස වැඩි. වයසකයි මොනවද තේරුම් ගන්න කියලා කියනවා. දැන් ඒ කියපු කරුණු දෙකෙන්ම ඒ අයට දැන් අපි ගත්ත ෂොක් එකක් කරනවා කියන කාරණාව. ඒක අසාමාන්‍ය විදිහට එතෙන්ද යමු වෙනවා. ඒක තමයි ඒ කියන්නේ යාළගේ ඒ කියන්නේ ඒ හැකියාවත් එක්ක. එතකොට ඇසීම ගැන කියනකොට ඇසීම සිද්ධියත් එක්ක යෙදීමේදී ඇසීමක් විතරයි කියලා හික්මීම මාළුන්ගේ පුත්තට භික්ෂුවට හෝ බාහිදාරෝචිරයට ලැබිලා නැහැ. ඇත්තම කාරණාවත් ඇසීම කියන කාරණාව එක්ක හෙවීමේ කෘත්‍යයේදී අර කේවලිත්වය කියන එකයි. ඒ කියන්නේ තව එකකින් මනින්න ඉඩක් නැහැ. දැන් අපි කතාවට කියන මේ මොහොතේ ඉන්න පච්චුප්පන්නේ ඇත්තටම ගත්තොත් වචනේ අර්ථයෙන් ගත්තොත් ඒක හරි. දැන් අපි මේ මොහොත නැත්තම් පච්චුප්පන්නේ කියලා අපි හැම වෙලාවෙම ඉඳලා තියෙන්නේ එක්ක අතීත එක. ඔව්. එක්කෝ මම දැන් දැනගත්ත දේ මට හිත දේ කියනකොට ආයි කියන්නේ පච්චුප්පන්නේ කො මේ මොහොත උනනද ඔය කේවලිත්වය තමයි මැනීමෙන්නේ නෑ. කතාවක් නෑ. සිද්ධියේදී ගත්තට පස්සේ හරි. කතාවක් නෑ. අතීතනාගත මේ මොහොත කතාවක් නෑ. හරියට මේ මොහොත සිහිය පිටුවා කියන එක පච්චුප්පන්න කියන නිර්වචනයේ මේ මොහොත කියලා අපි පටන් ගැනීමේදී ගත්තත් පටන් ගැනීමේදී අන්ත දෙක නෑනේ එහෙනම්. ඒ පටන් ගැනීමේදීම ඒ නිර්වචනයේ දාගෙන පටන් අරගෙන ඇත්තට සිදු වුණා නම් නිර්වචන ඔක්කොම ඉවර වෙලා. ඊතර වෙලා. ඊදීම කියන්නේම මේ පච්චුප්පන්න කියන තනියෙන්. ඔය යෙදීම කියන්නේ දැන් අපට ඕක අල්ලන්න බැරි එකනේ තියෙන්නේ. අපිට තියෙන යෙදීමකින් ලැබිච්ච දෙයක් මේ අපිට ලැබිච්ච දේනේ ලැබෙන දේ තමයි අපි ඉතින් පටන් ගන්න. නැත්නම් අපිට හැම වෙලාවෙම දැන් ඇහෙන එක ඇත්තම අපි හිතලානේ කියන්නේ ඇහෙනවා කියන්නේ. ආයි යෙදීම ගැන අපි බලලා ඉතින් ඒක තමයි මම අර එදා ඩයිස් මහත් එක්ක අතර කිව්ව කාරණාවද කිව්වේ දැන් අපි ධර්මයේ කියන කාරණාව ඇත්තනම් අපේ කියන කාරණාව බොරු නම් අපි ඔය සරල සිද්ධිය විතරක් ගත්තා නම් ලොකු දෙයක් ඕනේ සරල සිද්ධිය විතරක් ගත්තා නම් අපිට කවදාවත් ඒ ධර්මයේ කාරණාවක් මෙතන යොමු කරන්න බෑනේ. කවදාවත් ඒක යොමු කරන්න බෑ. ධර්මයේ කියන කාරණාව ඇත්තනම් අපේ සිද්ධිය බොරු නම් කවදාවත් ධර්මයේ කාරණාවක් මේ පැත්තට යොමු කරන්න හැකියාවක් ලැබෙන්නේම නැහැ. මේ පැත්තට යොමු කරන්න හැකියාවක් ආවනම් මොකක්ද හරි මොකක්ද වැරදි අපේ එක වැරදි නෑ. අර හරි දේනේ මෙතන මේ වෙන්නේ. අපි ඉගෙන ගත්ත හරි දේනේ මෙතන වෙන්නේ. එහෙනම් අපි වැරද්දක ඉඳලා නෑ. නේ? අපි එහෙනම් වැරද්දක ඉඳලා නෑ. ඒකයි මම අර කිව්වේ අපට දැනෙන දැන් අපට කිංකුසල ගවේෂී කියන එකත් එක්ක අපට දැනෙන දේ හිතන්න තියෙන්නේ. අපට දැනෙන්නේ යමක්ද කොහොමත් වැරදි. අන්න ඒ දේ අපි
අපේ ජීවිතයේ විචක්ෂණයට හිතනවා. වැරද්ද කියන එක ඔය අපි කතා කරනවා අවස්ථා දෙකකින් නේද? ඒ කියන්නේ එකක් තමයි අපිට ධර්මයේ ඇහෙනවා මම ඉන්නවා. ඇහෙන ධර්මයේ කියවෙන කාරණාව ඉන්න මමට ගැලපෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්මයේ සත්‍යයි මම ඉන්න තැන අසත්‍යයි කියලා මම ඉඳගෙන තීරණය කරන වැරද්දක් හම්බෙනවා. ඊට පස්සේ ඒ සංසිද්ධිය ධර්මයේ හරහා දකිද්දි ආයිත් නිවැරදි වෙනවා. එහෙම බලුවොත් ඒ කියන්නේ සත්‍ය විදිහටම ඒ වැරද්දත් ආයි හම්බෙනවා. අවිද්‍යාවපත්‍ය සංඛාර හම්බ වෙනව නෙමෙයි දකිනවා. ඔව් ඒක ආනස්මතුයි විතරසනලොත් නෙමෙයි. අපිට මේ මාමඤ්ඤේ කියන තැන මුල්සන සමුදය කියලා විග්‍රහ කරනවා. සමුදය දකින්නවා කියන්නේ මාමඤ්ඤේම. ඒ කියන්නේ නිවීම නෙමෙයි. සමුදය විතරක් නෙමෙයි මාමඤ්ඤේ කියන නිර්වචනයේ දෙපැත්තම. දර්ශනය කියන කාරණාවේදී ඒ කියන්නේ දැන් කවදාවත් අපට සමුදය කියන වචනේ කතා කරන්න බෑනේ. නිරෝධ වචනයක් නැතුව කතාවක් නැතුව. ඒ කියන්නේ මාමඤ්ඤේ කියන කාරණාව සිද්ධ වෙන්නේ සමුදය කියන විතරක් නෙමෙයි නිරෝධයත් එක්කම. ඒකට සැකස්ම සංකතනව දකින්නවා කියන්නේම මාමඤ්ඤේ කියන එක. දැන් මම අර එකවසක් කතා කරේ මාමඤ්ඤිනේ මඤ්ඤී කියන මැනීම. ඇත්තටම ගත්තොත් සේකයාට කෙනා හැටියට ගත්තොත් මඤ්ඤණාවක් තියෙනවා. කෙනා එයාගේ අත්දැකීම එක්ක. සිදුවීම ගත්තොත් මාමඤ්ඤී. ඒ කියන්නේ කෙනා හැටියට කියන්නේ දැන් අපි හිතමුකෝ කවුරු හරි සෝතාපන්න කෙනෙක් ඉන්නවා කියලා. අපි පැත්තකින් ඉඳලා බැලුවොත් එහෙම ඒ කෙනාගේ එයාට එයාගේ ගෝචරත්වය. එයා දැන් මෙතන සිද්ධිය නෙමෙයි සෝතාපන්න කෙනෙක් ලෝකයේ කෙරෙහි දැකීමේ සිද්ධිය නෙමෙයි. එයා ඉන්නවනේ සෝතාපන්න කෙනාට. නැති නෑනේ. එයාට ලෝකේ ගෝචර වෙනවනේ. එයාගේ සැබෑම සිද්ධිය මඤ්ඤී. පුතඥයට එහෙම එකක් නැහැ. පුතඥයට මඤ්ඤී කියලා අපි කියන්නේ සිද්ධියට. සිද්ධියට මඤ්ඤී එයාට එහෙම එකක් නැහැ. මම කියප එක තේරෙනවද? රහතන් වහන්සේ සෝතාපන්න කෙනා තමයි පුතඥයට මඤ්ඤී කියලා කියන්න පුළුවන්. පුතඥයට මඤ්ඤී කියලා කියගන්න බෑ. පුතඥයට මඤ්ඤී කියලා එකක් නැහැ. ඒ කියන්නේ පුතඥයට මඤ්ඤී කියලා එකක් නැහැ. ඒ කියන්නේ එයාට නැහැ සිද්ධිය මඤ්ඤී. ආනේ සිද්ධියද සිද්ධිය. රහතන් වහන්සේත් එහෙම. සිද්ධියට තමයි නමඤ්ඤී කියන්නේ. එළියෙන්දලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඇත්තටම ගත්තොත් තුන් දෙනාටම අපි සාමාන්‍ය සරලව ගත්තොත් තුන් දෙනාටම අපි ගත්තොත් මඤ්ඤී තමයි. මේ පුතඥයට නැහැ. රහතන් වහන්සේටයි සේක කෙනාටයි. පුතඥයට ඒ කතාව මොකක්වත් නැහැ. දන්නේම නැහැනේ. සේක කෙනාට රහතන් වහන්සේට කියන එක අසාධාරණයි. මොකද ඒ නම ලේබල් කරන නිසා අර ඉන්න කෙනෙක් ඇටියට ගත්තොත් එහෙම අපි ඒ කෙනාගේ ගෝචරත්වයක් ගත්තොත් මඤ්ඤණාව තමයි. එයාගේ හැටියට. හැබැයි සිද්ධිය වෙන්වෙන් වශයෙන් පුතඥය ධර්මතාවය. පුතඥය සේකය රහතන් වහන්සේ. සිද්ධිය පුතඥයාගේ මඤ්ඤී රහතන් වහන්සේ සේකයාගේ මාමඤ්ඤී රහතන් වහන්සේගේ නමඤ්ඤී. පිටින් කියන සිද්ධිය. එයාගේ ගෝචරත්වය රහතන් වහන්සේ මේ පුතඥයට කවදාවත් මඤ්ඤී කියලා ගෝචරත්වයක් නැහැ. සේකයටයි මඤ්ඤී කියලා ගෝචරත්වයක් තියෙනවා. ඇයි එයාට මඤ්ඤී කියන ගෝචරත්වය මනින්නේ නමඤ්ඤී කියන එකත් එක්කනේ. ඒ කියන්නේ එයාට මේ කරුණු දෙක පැත්ත තියෙනවා. ඒ නිසා සිද්ධිය මොකද්ද? මාමඤ්ඤී. සිද්ධියයි මාමඤ්ඤී. දැන් එතන විස්තර කරන්නේ එහෙමනේ. සිද්ධිය එයාගේ දැන් එයා මෙහින් පැත්තකින් ඉඳලා එයාට ගෝචර වෙන ඒ කතාවක් නෙමෙයි. එයාගේ අර දකීමේ ධර්මතාවය, සත්‍ය ස්වභාවය. ඒක දැන් සාහිත්‍ය කතා කරන දලිතුන් දෙක. සරාගම් වාචික සරාගී තුන් විභජන තුන දැන්. රාග සිතක් කියන එක එයාට මඤ්ඤණාවක්. හැබැයි එයා හික්මීම පජානාති. ඔව්. ඒතකොට ඒක හරහා අපිට නමඤ්ඤී කතා කරන්නත් පුළුවන්. ඔව්. ඒ වගේ කතාවක් දෙන්නේ ඔව් ඒක හරහා නමඤ්ඤී කතා කරන්නත් පුළුවන්. එයාගේ සිද්ධිය, එයාගේ පැත්තකින් අපට සිද්ධිය කතා කරන්න පුළුවන් වෙන මාමඤ්ඤී කියලා. ඒ කියන්නේ එයාට පැත්තකින් සිද්ධිය මාමඤ්ඤී, රහතන් වහන්සේට විතරයි පැත්තකින් සිද්ධිය නමඤ්ඤී. මොකද නමඤ්ඤී කියන්නේ අර කතා දෙක නෑ.
දැන් සේකයට කතා දෙකම තියෙනවා. ඒ නිසා සිද්ධියේ පැත්තකින් මාමයි එයාගේ Nirodha කියන කාරණාව එක්ක කරුණ කතා කරොත් අපට ඇත්තටම අර එතකොට සේකයේ කියලා දාන්න බෑ. ඒ මාර්ගයක් නේ අපහු. ඒ කියන්නේ Nirodha විතරක් කතා කරනකොට සේක කෙනෙකුගේ Nirodha දැක්ම කියන කතාව කතා කරනවා නම් අපි ඒකට සේක කෙනෙක් කියලා දාන්න බෑ. නේද? එතනද කාරණේ කියලා ඥානසන්දරේ ලොකුලා පොලිකාරණයක් කරන සම්මාදිට්ඨි සූත්‍රය කතා කරනවානේ යතෝපවාවසෝ අරියසාවකෝ එවං දුක්ඛං පජානාති එවං දුක්ඛ සමුදයං පජානාති එවං දුක්ඛ නිරෝධං පජානාති එවං දුක්ඛ නිරෝධං පරිපදං පජානාති සෝ සබ්බසෝ රාගංශයං පහය පටිඝංශයං පටිවිමෝදිත්වා අස්මීති දික්ඛි මානංශයං සමුහනිත්වා අවිජ්ජං පහය විජ්ජං උපාදිත්වා දික්ඛේ ධම්මේ දුක්ඛ සංඛාරෝ හෝති ඉත්තාවතාපිකෝ ආවසෝ අරියසාවකෝ සම්මාදිට්ඨියෝති උජුගතස දික්ඛි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්දම්මති. දැන් උතන සාන්ද කතා කරනවානේ සෝ සබ්බසෝ රාගංශයන් පහය පටිඝංශයන් පටිවිනෝදෙත්වා අස්මීති දික්ඛි මානංශයන් සමුහනිත්වා. හැබැයි මේ කතා කරන්නේ අරිය ශ්‍රාවකයෙක් ගැන. හැබැයි කතා කරන්නේ අර්ථික රාගංශය පහය පටිඝංශය පටිවිනෝදෙත්වා අස්මීති දික්ඛි මානංශය සමුහනිත්වා. ඒවයි කාරණා. ඔන්න අර ඒ කරුණ දෙපැත්තෙන්ම දකින්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔතන කියන දැන් අපි ගත්තොත් මෙහෙමයි. සරාගං චිත්තං කියන කාරණාන් කතා කරන්න බෑ. පජානාති කියන කාරණාන් කතා කරන්න ඕනත්. කතා කරලා පටන් ගන්න තියෙන්නේ දෙතනින්. ඒ කියන්නේ පජානාති ඔව් ඒක තමයි. දැන් ඔතන කියන කාරණාවේ පජානාති තැනට නිර්වචනේ වැඩි. දැන් හතිපට්ඨාන සූත්‍රය ගත්තොත් එහෙනම් අපි ඉස්සෙල්ලාම අපි ඒක බලන්නේ සරාගං චිත්තං පජානාතිනේ. එතකොට එතනදී අපට වැඩි තැනක් තියෙන්නේ විග්‍රහයේ සරාගිත පැත්තට. වැඩි තැනක් තියෙන්නේ. එතකොට අපි මේ සිද්ධිය පැත්තකින් ඒ කෙනාගේ දිහා බලනකොට අර පැත්තට වැඩි තැන තියෙන්නේ. එහෙනම් අපි එතනදී කතා කරන්න වෙන්නේ සිද්ධිය මාමඤ්ඤේ. සිද්ධිය සාපේක්ෂ සිද්ධිය මාමඤ්ඤේ. එතන අපි Nirodhe පැත්ත, පජානාති පැත්ත කතා කරොත් ඒ කතාව තුළ තියෙන්නේ දැන් සේකේ තමයි මේ. එයා අපි පැත්තකින් දාගමු සේකය. හැබැයි මාමඤ්ඤී කියන පජානාති කියන පැත්ත අපි බලන්න ගියොත් එහෙම සිද්ධිය ඒ පජානාති බව. එතකොට සේක කෙනෙක් කතාවක් නැහැ. මම අර කලින් කිව්වේ මෙහා අපි කියන්නේ සේකේ කතාවක් නැහැ එතකොට. ඒ කියන්නේ එතනදී රහතන් වහන්සේම තමයි කියන්නේ මොකද? එතකොට ඒත් අපි කෙනානේ. ඔව් ඒක කෙනා. එතකොට නමඤ්ඤී කියන්නේ කෙනා. ඔව්. රහතන් වහන්සේ කිව්වොත් එතන කෙනායි ගිහිල්ලා නමඤ්ඤී. දැන් මෙතන රහතන් වහන්සේ කියන්නේ නැතුව අපි Nirodhe කියලා කියන්නේ. සක්කාය නිරෝධයක් කතා. ඔව් Nirodhe. අන්න හරි. ධර්ම සක්කාය Nirodhe. දැන් කෙලින්ම සම්මාදිට්ඨියනේ කියන්නේ. මාර්ගයම. චත්තාරී සූත්‍රය කතා කරන්නේ. ඒකවල මාර්ගයම කතා කරද්දී මාර්ගයේ ඉන්න කෙනා කතා කරනකොට සිද්ධි මාමඤ්ඤේ මාර්ගයේ කෘත්‍ය කතා කරනකොට ආර්ය චිත්තස් අනාච සිස්සත් අරිය මග්ග සමග්ගිනු. එතකොට එහෙනම් ඒක තනිකරම Nirodhe. Nirodhe නේ කරුණ ටික කියන්නේ. අනුසේ ඉක්ම වෙනවා. ඒ ඔක්කොම Nirodhe. දැන් කියන්නේ තර අනිස්සාවකෝ ඒවං කුසලං පජානාති ඒවං මුලං පජානාති ඒවං කුසලං පජානාති ඒවං කුසලං මුලං පජානාති කියලා ඊට පස්සේ තමයි සෝසබ්බසෝ කියන්නේ. එතනදී විග්‍රහය යන්නේම සම්මාදිට්ඨියනේ. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. විග්‍රහයට යන තැන සම්මාදිට්ඨියනේ. දැන් අර කියුණත් එහෙම තමයි හතිපට්ඨානේ අපි ගත්තොත් සරාගං චිත්තං පජානාති කියන එකේ සිද්ධිය අවසාන ගත්තොත් සමුදය අස්තංගමේ ඒ කතාව ඉවර වෙලා අනිශ්චිතෝ චේතකින්ච ලෝකේ උපාදීයතිනේ. එතකොට ධර්මයේ සක්කාය නිරෝධයනේ, දැක්ම සක්කාය නිරෝධයනේ. ඉතින් එහෙමනම් ආයාට රාගයක් තියෙනවා, රාගයක් නැති වෙනවා. ඒ කතාව නැහැනේ. එතකොට මේ කතා දෙකම ඉක්ම වෙනවා තනිකරම ප්‍රතිපදාව. එතකොට මේ ප්‍රතිපදාවේදී කතා කරන්න තියෙන්නේ අර දැන් අර මේ පටිපදා සූත්‍රයේ සක්කාය දිට්ඨිය රූපං අත සමුපස්සද කියන්නේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව. නරූපං අතසෝ කියන්නේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඉතින් අපි දැන් පුජ්‍යලයකට ගත්තොත් එහෙම සක්කාය දිට්ඨිය නෑ කියන්නේ සෝතපන්න කෙනා. නමුත් අතන සිද්ධි. එතන කතා කරන රහත් මේ නිවීම. සක්කාය නිරෝධය. සක්කාය දිට්ඨිය නෑ කියන්නේ සක්කාය නිරෝධය. නමුත් පුජ්‍යලයක් කතා කරනවා.
සක්කාය දිට්ඨිය නැහැ කියන්නේ හොදපන්න කෙනා. පටිපදා සූත්‍රය කතා කරොත් සක්කාය දිට්ඨිය නැහැ කියන්නේ නිරෝධය. ඒක පුජ්‍යලය නෙමෙයි. අනිකයි පුජ්‍යලය කතා කරන එකයි පර්යය කතා කරන එකයි අන්නේ දෙක අපි බලන්න ඕනේ අපි යන්නේ පර්යය පැත්තටද අපි යන්නේ පුජ්‍යලයේ පැත්තටද. පර්යය පැත්ත බලනකොට අපි ඒකත් එක්ක බලන්න ඕනේ. පර්යය පැත්ත බලනකොට මේ තියෙනවා නිරෝධ පර්යය සහ සමුදය වය දෙකම පර්යය දෙකම. දැන් මූල පර්යය සූත්‍රය ගත්තොත් එහෙම එතනදී අපට බලන්න තියෙන්නේ කියන්නේ ඉන්න පුජ්‍යලයාගේ සිදුවන පර්යයවල් තුනක්. ඉන්න පුජ්‍යයා සිදුවන පර්යයවල් තුනක්. අපි ඒකෙන් ඒ අයගේ දැක්මවල් හැටියට ගත්තොත් එහෙම ඇත්තටම ශේක කෙනාගේ දැක්ම මඤ්ඤි. ශේක කෙනෙක් ඉන්නවනේ නැද්ද? එයා ලෝකයක් එක්ක ඉන්නවනේ. එයාට දකින්න මඤ්ඤණාවක් කියලා. එයා මඤ්ඤණාවක් කියලා දකින්න. ඔව් මඤ්ඤණාවක් කියලා දකින්න ඉන්න කෙනා. ඒතර මඤ්ඤණාවක් කියලා මැන්නේ කොහොමද? නමඤ්ඤි පැත්ත එක්කනේ. අන්න ඒ සිද්ධිය විධානයක් නේ කියන්නේ. මහමඤ්ඤි. ඒ සිද්ධිය මහමඤ්ඤි. සම්මත මෙතන ඒ කාරණේ දැන් අපි අනිත් ආලෝසම් පහයි ප්‍රතිගමන පරිමෙන්නත් අස්මීති විත්ති මානසයන් සමුනිස්සා කියනවද? අපි සංයෝජන පැත්තෙන් කතා කරනවා කියොත් මේක දෙකට කතා කරන්න සාධාරණ නැහැ. සංයෝජන දුරු වීමක් ගැන කතා කරන්න බෑ නේද? ඔකේ මොකද තියෙන ඊටු ටික ඔක්කොම තියෙන මොනවද? අනුසයයි දික්ටි මාන අනුසයන් සමුගනිත්වා අවිජ්ජං පහයි විජ්ජං උපාදේත්වා. දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති දුක්ඛසන්ත කරෝ හෝති ඉත්තාවතාපිකවතු අරිසාව සම්මාදිට්ඨි හෝති. උදිකත්තවත දික්ටි ධම්මේ අරිච්ඡප්පසගන සමන්නාගතෝ ආදිතේම සත්‍යයි. ඔව් දැන් අවසානයේ කාරණාව අපි සද්ධම්මයට ආවා කියන කාරණා ධර්මයේ සක්කාය නිරෝධය කියන එකත් එක්කනේ. සංයෝජනය කියන කාරණාවේදී සංයෝජන පජානාති නිර්වචනයේදී හරි. සංයෝජන පජානාති නිර්වචනයේදී හරි. එතකොට ඒ කාරණාව කතා කරන්න පුළුවන් පජානාති කියන පැත්ත එක්ක. සංයෝජන පජානාති කියනකොට. අපට සංයෝජනය කියන කාරණාවේදී සමුදය කියන පැත්තක් ඇත. ඒ කියන්නේ සමුදය කියනවා කියලා කියන්නේ අරිය මග්ගං අධිචිත්තස්ස භාවිතය කියන කාරණාව නැති වුණොත් සක්කා නිරෝධය හිත පිහිටලා නැහැනේ. දැන් අර සූත්‍රයක් තිබෙ අංගුත්තර නිකායේ 3 පංචක නිපාතේ සක්කා නිරෝධයට හිත පිහිටන්න නැතුව තියෙන කෙනෙක් ගැන. එතකොට සක්කා නිරෝධය හිත පිහිටන්න නැත්නම් එයා ඒකෙන් බොරුවන්නේ කරන්නේ. ඒ කියන්නේ ඒකත් සීකේකු කෙනේ. ඒ කියන්නේ සීකයාගේ සක්කා නිරෝධය හිත පිහිටන්නේ නැහැ කියන්නේ එයාගේ දර්ශනයක් තියෙනවනේ. ඒක සක්කා නිරෝධය කතා කරන්න බෑනේ. සක්කා නිරෝධයට යොමු කරද්දී නිරෝධය හිත පිහිටන්නේ නැහැ. දැන් සක්කා නිරෝධය යොමු කරන්න බෑනේ සීක නැතිව වෙන කෙනෙකුට. නේ? වෙන කෙනෙකුට සක්කා නිරෝධය යොමු කරන්න බෑනේ. ඒතර යොමු කරද්දී හිත පිහිටන්නේ නැහැ. යොමු වෙන්නේ නැහැ ඒකට. ඒකවල යොමු වෙන්නේ නැත්නම් වෙන වැඩ පිළිවෙලක් කරන්න කියනවා. එහෙනම් සක්කා නිරෝධයට යොමු වෙද්දී සමුදයකුයි අස්තංගමයකුයි කියලා කතා දෙකක් අදාළත්වයක් වෙන්නේ නැහැ. ආර්ය චිත්තස අනාර්ය චිත්තස ආර්ය මග්ග සමග්ගිනු ආර්ය මග්ගම් භාවයතෝ කියන අන්න ඒ කියන්නේ ඒකට වෙන නිර්වචනයක් දෙන්න විදිහක් නැහැ. දැන් අපි එහෙම දෙයක් පිළිබඳව වෙනම පැත්තකින් ඉඳලා නිර්වචනයක් දුන්නොත් අපිට ඒ කාරණාවම තවත් දෙයක් වෙලා. ඒ කියන්නේ වෙනම සක්කාය නිරෝධය කියන නිර්වචනයක් කියලා ඇත්තක් තියෙනවා සමුදේ නැති. දැන් ඔය කතා ටික තුලම ඒ කාරණාවට යම් නිර්වචනයක් දීලා නැද්ද? ඒ කාරණාවට මෙම නිර්වචනයක් තියෙනවා. එහෙනම් ඒක සිද්ධිය. සක්කාය නිරෝධය කියන සිද්ධිය. ඒක සක්කාය නිරෝධය කියන සිද්ධිය කියලා කියන්නේ දැන් අපි වචන ඒක තමයි මට සමහරවට හිතෙන්නේ බුදුරණවහන්සේ මේක කොහොමද මේ කිව්වේ කියලා. ඒ කියන්නේ අපි කොහෙන් හරි අල්ලලා යනකොට අපිට මේකට වැඩිපුර ටිකක් දෙන්න ගියාම ආය අහුවෙනවා. අහුවෙන්න නැතු වෙන්න යන්න බෑ. ඒක නිසා ඇත්තටම අපි කියන්නේ ඒ කාරණාව අපි ප්‍රතිපදාවට ඉඩ දෙන්නට ඕනේ. ප්‍රතිපදාවට ඉඩ දුන්නාම ඒක මාර්ගය. එතකොට දැන් කවුද මාර්ගයේ ඉන්නේ? අනිත් කෙනා කවුද? සමුදේ මොකද්ද? වඩන්නේ සතිපට්ඨානයේද? වඩන්නේ සක්කා නිරෝධයේද?
දැන් ඒව මොනවා හරි දෙයක් ආවනම් අහපව පැනවීමම තමයි. අනුසය ආශ්‍රවත් ආශ්‍රව වෙනම තියෙනවා ඔකේ. රාග අනුසයන් පහයි ප්‍රතිගාමසයන් පටිවිද. සාමාන්‍යයෙන් එතෙන්දී රාග අනුසයන් පහයි ගුවෙන් පස්සේ කියන්නේ ප්‍රහාණය කියලා කියන්නේ. ඔව් ඒ කියන්නේ මගේ පුජ්‍යලයා නෙමෙයි මේ. අන්න එකයි කතා කරේ මාර්ගයේ නිරෝධයේ පැත්ත. දැන් අතන කතා කරන සම්මාදිටින්නුක්ත පුජ්‍යලයා නිරෝධයේ පැත්තට විතරක් යොමු කරන තැනදී ශේක කෙනෙක් කියන කතාව නැහැ. ඔව්. ඒ කියන්නේ ප්‍රතිපද දැන් අපි ගත්තොත් මෙහෙම මම තව එකක් කියන මදුපිණ්ඩික සූත්‍රය. මදුපිණ්ඩික සූත්‍රය ගත්තට පස්සේ චක්කුස්මින් සති රූපේ සති උපජ්ජ චක්කු විඥානං කියේද අනුසේනේ. නේ? ඔය දැක්ම අනුසේද? ආයෙ හිතන්න. චක්කුස්මින් සති ඇස ඇති කාලේ රූප ඇති කාලේ ඇසේ විඤ්ඤාණ ඇති කාලේ තින්න සංගති පස්සෝ කියනකොට මේ හට ගන්න වැඩපිළිවෙලනේ තියෙන්නේ. දැන් ওই වැඩපිළිවෙල එනකොට මොකද වෙන්නේ? හතරෙන් පිළිගැනීම ආවා අන්න අනුසය තියෙනවනේ. ඒකනේ කියන්නේ. සිද්ධිය හරිනේ. ওই දැක්මේදී අනුසය කො. ওই දැක්ම කියනකොට මම අර එදා සූත්‍රෙදිම කිව්වේ ඇස ඇති කල්ලි හොයන තැනදීම චක්කුස්මින් අසති. ඒතකොට මොකක් ඇති දැන් මොන බලන්න ආයෙ හිතන්න මේ ප්‍රායෝගිකව අපි දැන් අපි හිතමු ප්‍රායෝගිකවම කෙනෙක් අපි හිතමු සීක වෙනවා කියලා. එයා කරනවා. එන්න එයා සීක වෙලා නැහැ. සීක වෙන කෙනෙක් හරියටම වෙන කෙනෙක්. ඔන්න එයා හොයනවා. මොකද්ද හොයන්නේ? එයාට උන හම්බ වෙනවා ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි ඇසේ විඤ්ඤාණ ඇති කල්ලි තින්න සංගති පස්සෝ අනුසය හැදෙනවා. එයා හොයනවා. අනුසය හැදෙනවා. දැන් මේ මාර්ගයට යන කෙනා හරියටම යන කෙනා හොයනවා. දැන් එයා ඇස ඇති කල්ලි හොයන්නේ කොහොමද? එයා හරියට හෙව්වනම් හොඳට ආයෙ හිතන්න ඇස ඇති කල්ලි කියන එක එයා හරියට හෙව්වනම් ඇස ඇති කල්ලි දැන් ඇස නැති කල්ලි නැති කල්ලිනේ. එයා හරියට හෙව්වනම් සිද්ධිය ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි ඇසේ විඤ්ඤාණ ඇති කල්ලි කියන එක නෙමෙයිද? අනුසයනේ. හරියට මෙයා හෙව්වනම් මම එකේ සෝතපන්න වෙන කෙනා කියලා මේ. ඇති කල්ලි හෙවීමේ කෘත්‍යම ඒ කියන්නේ මේ ධර්ම සක්කාය නිරෝධ වෙන්නේ. ඇස නැති කල්ලි රූප නැති කල්ලි ඇසේ විඤ්ඤාණ නැති කල්ලි තින්න සංගති පස්සෝනේ නෑ කියන එක නෙමෙයි. කෘත්‍ය සිදුවීමම ඒක. එතකොට දැන් පුජ්‍යලයා නෙමෙයි. දැන් ආයෙ පටලවා ගන්න එපා. දැන් ඔය දැක්ම නේද? දැන් ඔය දෙපැත්තමනේ. හැබැයි දෙපැත්ත අවස්ථා දෙකක්ද? දෙපැත්ත අවස්ථා දෙකක් නෙමෙයි. ඇස කියන කාරණාව හොයනකොටම ඇතිකල්ලි හොයන්නේ නෙමෙයි. නැතිකල්ලි නෙමෙයි හොයන්නේ. ඇතිකල්ලි හොයන්නේ. ඇස ඇතිකල්ලි හොයන්නේ. ඇස ඇතිකල්ලි අනුසය තියෙන්නේ. හොයන්නේ ඇතිකල්ලි. සිදුවීම අසති. ඇතිකල්ලි. ඉතින් සාකනෝසේ පාට විනෝදෙට නේද? දැන් මේ මොකක්ද කතා කරන්නේ? සම්මාදිට්ඨිය. නිරෝධය දැන් අපි පටන් ගත්තේ ඒකෙන්නේ. කතා කරේ සම්මාදිට්ඨියනේ. කතා කරේ සම්මාදිට්ඨිය. ධර්මයේ සම්මාදිට්ඨිය කෘත්‍ය මොකද? ධර්මයේ සක්කාය නිරෝධය නෙමෙයි දැක්ම. දැක්ම සක්කාය නිරෝධය. දැන් අපි බලන්නේ ඇතිකල්ලි වෙනවයි නැතිකල්ලි වෙනවයි. ඇතිකල්ලි වෙනමයි නැතිකල්ලි වෙනමයි කියලා දෙකක් යෙදුණා නම් අනිවාර්යෙන් මේ කතාව තුළ සාස්වත උච්ඡේදමයි. ලෝකෙමයි සාස්වත උච්ඡේදමයි. ඔක්කොම කෙලෙවයි. එතකොට දැන් ඒකේ තව බලන්නකො අනුසය ප්‍රහාණය කියනවනේ. දැන් හරිනේ අර ක්‍රමයට අනුසය ප්‍රහාණයනේ. දිට්ඨියත් එක්ක ගතට පස්සේ අනුසය ප්‍රහාණය. ඊළඟට දැන් අනුසය කියන කාරණාව ඇතිකල්ලිනේ. දැන් අපට අනුසය කියන එකේ සියුම්ම තියෙනවද නැද්ද? දැන් අර මොනවත් නිර්වචනයකට ඉඩක් නැහැ. ඒ කියන්නේ දැන් මේ මොකක් හොයද්දිද? ඇතිකල්ලි හොයද්දි. ඇතිකල්ලි හොයද්දි. අර දැන් බලන්න එක වචන පදයකටවත් läග්ගානියක් තියෙනවද කියලා. මේ ඔක්කොම අපට බහින්න හිතන්න දුන්නා විතරයි.
එක වචන පදයකටවත් දැක් ගන්න දෙයක් නැහැ. දැන් අපිට තියෙන්නේ වෙනම මදුපිණ්ඩික සූත්‍රය, වෙනම සම්මාදිට්ඨි සූත්‍රය, වෙනම කච්චනගත සූත්‍රය තියෙනවා. අපට මේ වගේ වෙනම අර්ථ ටික හම්බ වෙනවා. ඒ තියෙන කාරණා එක. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ සාමුක්කාංශික දේශනාව කොතැනද කියන්නේ? අනුගත වෙච්ච තැනදීනේ. දැන් මම කියපු සූත්‍ර තුනම සාමුක්කාංශික දේශනානේ. ඒ කියන්නේ සම්මාදිට්ඨි සූත්‍රය ගත්තත්, කච්චනගත සූත්‍රය ගත්තත්, මදුපිණ්ඩික සූත්‍රය ගත්තත්. එතකොට ඔය කරුණු තුන කියන්නේ අර අවස්ථාවේදී නම් දැන් ඒක අහගෙන ඉන්න කෙනාට කච්චනගත සූත්‍රය අහගෙන ඉන්න කෙනාට සම්මාදිට්ඨි සූත්‍රය කතාවකුත් නැහැ, කච්චනගත සූත්‍රය කතාවකුත් නැහැ. ඒක අනුගත වෙලානේ තියෙන්නේ. දැන් අපි එහෙනම් ඉගෙන ගන්න අපිට අන්න එකයි මම හැම වෙලේම කියන්නේ ditthiyasuppada විද්‍යාව. මේක දැනුම. ditthiyasuppada විද්‍යාව. මේක දැනුම. දැන් මේක අපට කිසිම අයිතිත්වයක් නැහැ. තනිකර බාහිර එකක්. කිසිම අයිතිත්වයක් නැහැ. ඒක අපි ආයුධ. දැන් අපි තව එකක් කියන්නම්. දැන් ඔන්න අපිට තුවක්කුවක් තියෙනවා කියලා ගබඩාවේ. පතරොන් ටිකක් තියෙනවා කියමු. ඈ තුවක්කුව වෙනම තියෙනවා, පතරොන් ටිකක් වෙනම තියෙනවා. දැන් තුවක්කුව පතරොම දාගෙන විදි තියයිද? නෑනේ. දැන් අපි හිතමු කවුරු හරි ගහගෙන එද්දි තුවක්කුවේ පතුරුණිය ඔක්කොම ගබඩාවේ තියෙද්දි අපි මැරෙනවා හැරෙන්න. ඈ තුවක්කුව පතුරුම අර කට්ටියට වෙඩි තියන්නේ නෑනේ. දැන් ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවද? නෑනේ. අපට ප්‍රයෝජනයක් වෙන්න නම් යුද්ධ කර අරයලා එනකොට තුවක්කුවට පතුරන් ටික දාලා අපි වෙඩි තියන්නට. එතකොටයි ඒකේ කෘත්‍ය වෙන්නේ. දැන් ඒ වෙඩි තියනකොට තුවක්කු බව හෝ පතුරම් බව හෝ කියන එක නෙවෙයි හතුරා මරන්නයි කරන්නේ. ඉලක්කයක් අරගෙන හතුරා මරන්න කරනවා මිස තුවක්කු බව හෝ පතුරම් බව කියන එක නෙමෙයි තියෙන්නේ. එකම කාරණා ඉලක්කෙට වෙඩි තියන්න මරන්න. අන්න ඒ වගේ තමයි මේ සුතේ කියන එක තුවක්කුවයි පතුරම් ටිකයි වගේ. සුතේ. එහෙනම් ඒක කිසි විදිහකින් වෙඩි තියන්නේ නැහැ. කිසි විදිහකින් වෙඩි තියන්නේ නැහැ. ඒක වෙඩි තියන්න පුළුවන් යුද්ධේ එනකොට අරකින් උණ්ඩේ දාලා ඉලක්කෙට වෙඩි තියනකොට තුවක් වෙන පතුරෙනුන සිදුවීම වෙනවා. අපේ පැත්තෙන් තියෙන්නේ අරය මරණය විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. අපට අහපව තුවක්කුවත් හොඳට පේන්න. දැන් අපි බලන්න යනවා පතුරමයි තුවක්කුවේ ටික හොඳට ගැලපිලා අහපව මේ අතේ තියාගෙන ඉන්නවා අර කවුරු හරි මේ වෙඩි තියනකොට කවදාවත් පත්තු වෙන්නේ නැහැ. තනිකර ඒක වෙනස්ම ක්‍රියාවක්. හැබැයි සිදුවුනේ ඒ කරුණු දෙකෙන්ම තමයි. අන්න ඒ වගේ තමයි සුතයෙන් උපන් සුතය. අර සූත්‍රය තියෙන්නේ. සුතයෙන් උපන් බවන්නේ තමයි. දැන් අපි කරන්නේ අර ටික මෙතෙන්ද ගලපන එක. දැන් අපි තව එකක් මම කියන්නම්. හරියට මිනිස්සෙකුට ඉලක්කෙට ඉඩ තියන්න ඉද්දී අපි ඉලක්කය හරියට නම් ඉඩ තියලා ඒකින් කෘත්‍ය කරන්නේ නැතුව අරහේ බෝම්බ තියෙනවා අරහේ තවමුණු වල තියෙනවා කියා හිතා හිටියොත් එහෙම අරකින් ප්‍රයෝජන වෙන්නේත් නැහැ. අරහෙන් ගහලා අර ටිකක් විනාශ වෙනවා. නැද්ද වෙන්නේ? දැන් කරන වැඩි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ගහගෙන පස්සේ අර තියෙන බෝම්බ ටිකයි ඒ ටිකක් විනාශ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ දැන් මදුපිණ්ඩික සූත්‍රය අර සූත්‍රය මේ සූත්‍රය කියලා අපිට මේ ඔක්කොගම තුලින් අපට දෙයක් දැනුම නැතුව ප්‍රතිපදාවෙන් අර්ථයක් හැටියට ලැබෙනවා නම් එතන ප්‍රතිපදාව සිදුවීම නෑම. එහෙනම් අර මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන ක්‍රමයට අපි හරියට හොයන්න ගියොත් අපට අහපව් අනුසය තියෙනවා හෝ නෑ හෝ කියන කතා එළියට කියලා දෙනවා මිස කතාව අපේ ජීවිතය තුළ කතාව කිසිසේත් වෙන්නේ නෑ. මේක ඇත්තට අමුතු සිද්ධියක්. ඒ කියන්නේ අමුතු සිද්ධියක් කියන්නේ මේ ධර්මයේ දීලා තියෙන්නේ හිතන්න, ඒ කියන්නේ අපට ප්‍රයෝජනයක් වෙන්න හිතන්න. කියන්නේ අපට අපි හරියට දුන්නොත් මේ වැඩේ කියන්නේ හරියට දෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ අපි ගත්තොත් දෙන්න බෑ ඇත්තටම. දැන් අපි ගත්තොත් එහෙනම් හරි නිවන් මඟ මේකයි. දැන් ඔන්න හරි. දැන් මේක කිව්වා කියලා දැන් මේක කෙලින්ම ඇටැච් කරගන්න අපට. එහෙම එකක් දෙන්න බෑ. නිවන් මඟ උපද්දවන්න ඕනේ. මම අද ડોක්ටර් රත්නසේන ડોක්ටර්ට කිව්වා දැන් කවුරු හරි සක්කාය දිට්ඨි ප්‍රහාණය කියලා පොත බැලුවොත් එහෙම දැන් සාමාන්‍යයෙන් තමයි ආනාපාන හතිය කරන්නේ කොහොමද ඇහුවොත් නාහෙට මෙහෙම තියාගෙන දැන් කරන විදිහ ඕනේනේ.
ඒ කියන්නේ සක්කාදිට්ඨි ප්‍රහාණය කරන්න කොහොමද කියලා හෙවොත් දැන් මෙන්න මෙහෙම කරනකොට මෙහිමයි කියලා විදිය ඕනේනේ. මොකෝ එහෙම එකක් නැහැ පොතේ. මුලින් ඉඳලා අගට බැලුවත් එහෙම කරන සක්කාදිට්ඨි ප්‍රහාණය කරන විදිහක් නැහැ පොතේ. මුලින් ඉඳලා අගටම හරියට බලාගෙන ගියොත් සක්කාදිට්ඨි ප්‍රහාණය වෙන විදිහ වෙනවා. මුලින් ඉඳලා අගටම හරියට බලාගෙන ගියොත් සක්කාදිට්ඨි ප්‍රහාණය වෙන විදිහ වෙනවා. හැබැයි කරන්නේ කොහොමද කියලා කවුරු හරි මුලින් ඉඳලා බලාගෙන ගියොත් එහෙම කරන විදිහක් දැන් මෙහෙම ඔන්න මෙහෙම කරනවා කියලා එහෙම එකක් නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ සම්පූර්ණයෙන් එහෙම එකක්. විදිහක් දෙන්නේ. ඒක සිදුවෙන විදිහක් දෙන්නේ. තනි කරම දෙන්නේ හිතන්න දෙන්නේ ඒක සිදුවෙන විදිහක්. එහෙම නැතුව මම ඉඳලා මට බාහිරින් ගන්න දෙයක් එක නෙමෙයි. ඒකයි මම අර බණ්ඩාර මහත්තයා අහපු කාරණාවයි කිව්වේ අපි අවංකව අපේ දේදී අපි සත්‍යවාදී වෙන්න. එතකොට අපිට හිතන්න එකක් තියෙනවා. අපි අපේ දේ සත්‍යවාදී වුණොත් අපිට හිතන්න එකක් තියෙනවා. අන්න ඒ කාරණාව හිතනකොට අපි හිර වෙනවා. හැබැයි අපි යම් යම් මට්ටමකට අපේ හිතීමකට ගොඩ නැගෙනවා. ඒක අපිට ඉතින් එක දිගට කරන්න අමාරුයි. ඊළඟට තමයි මේක මේ කාලේ උක්දඬු හපලා කාලා විසිකරාට පස්සේ පැන ටික ඔක්කොම ඉවරයිනේ. ඒකේ තියෙන පැන ටිකයි මේ ගන්න හදන්නේ. ඒ කියන්නේ කපේ පැන ටික ගන්න. මොකද හේතුව එච්චරටම මේ සමාජයේ අපේ සමාජයේ අපි හැම පැත්තෙම ඒක දහම ප්‍රශ්නයක් නෙමෙයි. අපට මේ එක පැත්තකින් හතුරක් තියෙනවා කොහෙන් හරි මේ එල්ලෙන්න කියන්නේ ඉඩක් තියෙනවනේ කියලා. නමුත් කරනවා කියන කාරණාවේදී කවදාවත් මේකට ඉඩ දීලා නැහැ. ඒ කියන්නේ ඉඩ තියෙන පරිසරයක් නෙමෙයි මේ තියෙන්නේ. අඩුම තරමේ අපට අර දැන් අතීතයේ දැන් අනාථපිණ්ඩිකල වගේ අය ගත්තාම එයාලගේ දැන් අපි හැම වෙලෙම වැරදි පැති බලන ටිකක් තියෙනවා. අනාථපිණ්ඩිකලගේ වගේ ගිහි ජීවිතේ හිටපු විදිය එක දරෙමනින්න බෑ. එයාලගේ වෙනම හැකියාවක් තිබ්බ හැකියාව විතරකුත් නෙමෙයි බුදුරණවහන්සේත් මුණ ගැහිම ওই කෘත්‍ය දෙකම වෙච්ච නිසා යාලට සිද්ධ වුණා. ඒ කියන්නේ බුදුරණවහන්සේ කවදාවත් කියන්නේ නැහැ ගිහියට අනාථපිණ්ඩිකලා මේ විසාකල වගේ වෙන්න කියලා. මොකද ඒ චරිත දෙකකින් කවදාවත් ධර්මය කරා යන්න අවශ්‍ය වැඩපිළිවෙලක් ඒතු යන්නේ නැහැ. ඒකයි චිත්තභූපති අත්තාලව කළ වේලුකණ්ඩ නන්ද මාතරා කුජුත්තරා ගැන කියන්නේ. එයාලගේ චරිත වෙනස්. අර කඩ චරිත වෙනස්. එයාලගේ චරිතය දැන් අපට ගත්තොත් ඇත්තටම ගත්තොත් මහා නාම ශාක්‍යයා සහ අනාථපිණ්ඩිකලා ඔය චරිතෙ නෙමෙයි අද අපේ සමාජය සම්පූර්ණයෙන් තියෙන්නේ. සම්පූර්ණයෙන් තියෙන්නේ අනාථපිණ්ඩික මේ මහා නාම ශාක්‍යලාගේ චරිතිනේ තියෙන්නේ. ඔය චරිතේ ඇත්තටම අසාමාන්‍ය හැකියාවට හොඳ චරිත. ඒක නිසා හැබැයි අපි දැන් කරගෙන යන කාරණාවේ අපි නොදැනුවත්ව මම හැම වෙලෙම කියන්නේ අපි බලන්න ඕනේ අතීතය අපිත් එක්ක. ධර්මයේත් එක්ක නෙවෙයි. දියුණු. ඒ කියන්නේ අපි ධර්මයේත් එක්ක අපිට කවදාවත් බලන්න බෑ. ඒක තමයි මම කිව්වේ. එයාලගේ වෙනම හැකියාවක් තිබ්බා කියන්නේ. ඒක අපිට පිටට පේන එකක් නෙමෙයි. දැන් අරක එහෙම නෙවෙයි චිත්තභූපතිලාගේ පිටට පේන එකක් තියෙනවනේ. එතකොට දැන් අපි අපේ පැත්තෙන් අපි හැම වෙලෙම බලන්නට ඕන නැත්තේ මේ ධර්මයේ මොකක් හරි අපි එක එල්ලෙන්න යනවා නම් අපේ අතීතයත් එක්ක මිස ධර්මයත් එක්ක නෙමෙයි. මොකද අපිට එක පැත්තෙන් හතරක් විදින්නට ඕනේනේ. එතකොට ඒකට අපි අපේ අතීතයයි දැනුයි කියන කාරණාව එක තමයි එල්ලෙන්නේ නැතුව තියෙද්දි ඒක බැලුවා කියලා වැඩක් නැහැ. මොකද මේ මොකකද එල්ල තියෙන්නේ? එල්ලලා තියෙන එක වැරදි නෑ. මොකද්ද තියෙන ඒ සංසන්දනාත්මක බැලීම වැඩක් නැහැ. ඒ නිසා අන්න ඒක තමයි අපි හැම වෙලෙම අපේ නෙගටිව් පැත්ත අයින් කරන්න කළ යුතු කාරණා. නැතිනම් ඇත්තට මේ හිතන කාරණාව අපි යම් පමණකට ඒ පොඩ හරිය හිතන සිද්ධියත් එක්ක අපි නොදැනුවත්වම අපිට මේ හිතන්න ඕනකම එනවා.
ඒ කියන්නේ අපි අර gediya පිටින් හරියටම කරන්න ඕන කියන එකක් අපට යනවනේ. දැන් හිතන කාරණාවකට කාටවත් බලෙන් දෙන්න බෑනේ. ඔබ හිතන ඒ සිදුවෙන පොඩි කෘත්‍ය හරි පොඩ වර්ධනය කරන සන්නස යම් කිසි කාලෙකදී නැත්නම් කොච්චර කිව්වත් හිතන කිව්වට හිතන්නේ නැහැ සන්ස හිතන්නේ නැත්නම් ඒක බලෙන් දෙන්නත් බෑ බලෙන් හිතුවා කියලා වැඩකුත් නැත්නම් එහෙම නැත්නම් කවුද මේ දැන් මොනවද රාජ් මහත්තයාට හම්බුනේ එහෙනම් භාවනා කරන ක්‍රමයක් කියලා දීලා නැහැ. සමාධිය කරන ක්‍රමයක් කියලා දීලා නැහැ. ඈ කිසි දෙයක් කියලා දීලා නැහැ. කිසි දෙයක් හම්බෙලා නැහැ. ඇයි මේ තවත් පස්සෙන් ඉන්නේ? අන්න ඒකට හේතුව තමයි අපි නොදැනුවත්වම අපේ තියෙනවා මේකට මේ අමුතු කියන්නේ අර ඈත පේන සියුම් එළියක් පේනවා. ඈතක පේන. මේකට යනවා කියලා හිතන්න බෑ. හැබැයි හරි බවක් තේරෙනවා අර ඈත පේන සිවුම් මේ එළියෙන් කොහොම හරි යන්න පුළුවන් කියලා. නැත්තම් ඉන්නේ නෑ. දැන් ඇත්තටම මම සමහරවිට මේ දැන් පොඩි හාමුදුරුවෝ නම් සාධාරණ ඉතින් මහානෙලා මංගාවන් ඉතින් ඉන්නේ. ඉතින් ඒ නිසා පොඩි හාමුදුරුවන්ට නම් ඉතින් මාත් එක්ක ඉන්න වෙනවා. ඈ දැන් ඔයාලට අදාළත්වයක්වත් නෑනේ. ඔයාලට දමල ගහලා කවන්නේ සිව්පසි මුණුහත් ටිකක් දෙනවා. සාමාන්‍ය ඉතින් අර දන් දෙනවා කියන්නේ මේකත් එක්ක ඇයි මෙහෙම වෙන්නේ? අන්න ඒක තමයි මම අර කිව්වේ මේ පොඩි ඈත එකක් පේනවා. හැබැයි අපි ඒක මෙතන පේන එකක් කරගන්න බෑ අපට කවදා. මෙතන දැන් අපි දැන් අපට පේන හරිම එළිය තමයි මේ යන්නේ කියන එක ඒක බෑ කරන්න. අර ඈත පේන එළිය ඒක අඳුරේ අතගගා මෙහි හැප්පි යන්නේ. ඈතින් එළිය පේන්නේ. මෙහි යන්නේ හැප්පි. නමුත් පේන ඈත එළියටයි යන්නේ. හැබැයි මෙහි තුවාල වෙලා රිදිලා මේ පැත්තේ කිසි දෙයක් නැහැ. ඒ දැන් එතනදී අපි බෑ කියලා අන්න ඒක තමයි ඒ කියන්නේ ඇත්තරම මේ අඳුරම පේනවා නම් එළිය පේන්නේ නැත්තම් එයාට සාධාරණයි අයින් වෙන එක. යන්න පේන එකක් නෑනේ. හැබැයි පොඩි එළියක් පේද්දී කොච්චර හඳුර තිබ්බා ඒ පැත්තට යන්න හිතෙනවා. අන්න ඒකයි තියෙන විශේෂත්වය. හැබැයි එළිය ළඟ නෑ. තාම යන්නේ අඳුරේ. හැබැයි එළියක් පේනවා. අර ආපු විදියටමයි තාම වෙනසක් නැහැ. එළිය පේන එක විතරයි තියෙන්නේ. අර මොකද අර සූත්‍රයේ මේ උදකුවම් පුද්ගලනේ. වතුරෙන් මතුවෙලා වටපිට බලනවා විතරයි. බෑ මේ try කරන්න බෑ. වටපිට බලනවා අර දූපතක් පේනවා. නමුත් ඉතින් කරන්න බෑ. හිතපු විදිහමයි ඉන්නේ. හැබැයි ඉතින් එයා තමයි කවදා හරි යනවා නම් යන්න තියෙන යාට විතරයි. අර පොඩි මේක ඇත්තටම දැන් බණ්ඩාර මහත්තයා ඩයස් මහත්තයා කියලා ගත්තොත් ඔයාලා දෙන්නාට ලොකු කලින් නම් ඩයස් මහත්තයා පුළුවන්. දැන් බෑ. මේ ලොකු ඔයාලගේ රාජකාරී වැඩයිත් එක ගත්තාම මේ අමාරු පරිසරයමයි තියෙන්නේ. ඒ කියන්නේ එකක් නෙවෙයිනේ. ජොබ් එකයි ව්‍යාපාරයි විතරකුත් නෙමෙයි පෞල් පසුබිම සේරමත් එක්කනේ. එතකොට අර අමාරු පසුබිම වැඩි. එතකොට දැන් ඒක එක්ක මේක අල්ලන් ඉන්න එක තමයි වටිනාම කාරණාව. එහෙම නැතුව දැන් එහෙම ඒක එක්ක අල්ලන් ඉන්න හැකියාව තියෙන්නේ අර පුංචි එලියක් ඈතින් පේන නිසා. මොකක්වත් දැන් අඩුම තරමේ ඔය කායිකව මානසිකව තියෙන ව්‍යාපාරයි ඕකත් එක්ක තියෙන අපහසුවට මං හම්බුනාට ආවට පස්සේ හතුටක් නෙන්නට ඕන නැත්තේ. හතුටක් එන්න දෙයක් නැහැ. ආයෙත් ඊටත් වඩා එහා දෙයකට මොකටද කරන්නේ? මම කියන්නේ නෙමෙයි. හතුරක් නැහැ කියලා මං කිව්වේ අර මේ අපට භුක්ති විඳින හතුටක් ඒක නෑ. ඒක ස්මයිනස් මෙහෙමනේ සයිනස් අපි ඊට කලින් කරපු දේවල් එක්ක ගත්තාම සාමාන්‍යයෙන් කියපු අර ඈතින් හරි ඒ එළිය පේනවා කියන එක නිකන් එහෙම සේයාවක් කරලා තියෙනවානේ.
නැත්නම් ඉස්සෙල්ලා අපි ඊටදී නිකන් අන්න ගල් මුල් වලමදී එළියක් පේන්නේ නැතුවනේ අපි මොනවා ප්‍රතිපදාවක් කරේ. අන්න ඒ ඇත්තටම ඒ වටිනාකම මම මේ එදා දේශනාව අවසන් කරන දවසේ කිව්වේ මේ මම දේශනාව අවසන් කරාට පස්සේ පිරිසක් හැලෙනවා. මොකද හැලෙන්නේ? මම හැම වෙලෙම තල්ලුවක් දීලා කොහෙන් හරි අල්ලගෙන හිටියේ. නමුත් අර මේ කොහේ හරි එල්ලා හිටපු කට්ටියන්ට හැලෙන්නේ නැහැ කොහොම හරි මේ දඬිපඩි ගහලා එන්නමයි හදන්නේ. ඒකට ඇත්තටම මේ සාකච්ඡාවල මෙහිම අපි නිකන් දැන් ධර්ම කතා නොකරන් සජීවී අසුර ධර්ම කතා නොකරත් අර සජීවී අසුර තුළ තියෙනවා 아무තු මේ ලයානිත බව. ඒක 아무තු අර මේ හිතට මේකක් කියනවා. ආරෝපණය කියනවා. අර මතක නැහැ සාක්‍ය කවුද කියලා. අර බුදුරන් වහන්සේ යන තැන යන්නේ ජොබ් එක කරන්නේ. සූත්‍රයක් හම්බුනේ. සාක්‍ය කවුරු හරි බුදුරන් වහන්සේ යන තැන මෙහෙ ජේතවනාරාමෙන් වෙන කොහෙද යනවනම් මෙහි ජොබ් එක අතහැරලා එහෙ වෙලඳන් කටයුතු කරනවා. ඊළඟට එහෙ වෙලඳන් කටයුතු. යන තැන යන වෙලඳන් කරක. ඒ තැනට ගිහිල්ලා මෙහි තියෙන එක අතහැරලා එහෙට යනවා. ඊට මම දැන් සෝදාපන්න වෙච්ච කෙනෙක් වගේ මට මතක. ඒකෝර දැන් ඇයි ධර්ම කතා කරන්නේ නෙමෙයි. දන් දීලා අර ළඟින් ඒ කියන්නේ අර බලන්න ආශ්‍රයද. ඒ කියන්නේ ඒකේ තියෙනවා 아무තු මේක. අපි නොදැනුවත් වුණාට. විශ්වාසයේ ඇතුලේ වර්ධනය වීමම නේ සම්පූර්ණසෝ නෑ ඒක නෑ මම කියන්නේ දැන් අපේ තියෙන ඕනකම කියන කාරණාවයි ඒ ඔක්කොම එක ගත්තට පස්සේ ඒක අපේ හැකියාවක් නේ. අපි කොච්චර මේ අපි වැරදි දේවල් කරත් ඕනකම යම් මට්ටමකට පිහිටලා කියන්නේ ඒක අපේ හැකියාවනේ. නැත්තම් කොච්චර ධර්මය ඇහුවත් මේ වෙන දෙයක් ලැබෙන දෙයක් අහන්න යන ඕන තරම් කී දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ Tamanට ලැබෙන Tamanට සතුටු වෙන්න Taman දැන් හරි මොන හරි කරනවා කියන එකට ඒකට යන ඕන තරම් කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම තියෙද්දිත් එහෙම වෙන්නේ නැහැ කියන කාරණාව කියන්නේ අපි දැනුවත් වුණාට අපේ එක්තරා හැකියාවක්. පින නෙමෙයි. පිනෙන් ඉන්නේ. ඒ කියන්නේ බාහිරින් සම්බන්ධකම තියෙන්නේ පිනේ. අරක අපේ එක්තරා හැකියාවක්. මම ගක්කියලා දැන් මේ හිතනවා කියන එක ගත්තාම තමයි මම හොඳට බලලා දිනනවා. ඇත්තටම ඒක කරන්න බැහැ. ඒක පුරු කතාවක්. ඒ හිතනවා කියන එක පුරු කතාවක්. අnder මන් තියෙන්නේ කියාගන්න බෑ. ඒක පැහැදිලි කරන්න බෑ. වෙන දියක් දිහා කොහේ සමාවෙ කරන්නේ. දැන් අර මම මේ ළඟදී කාට හරි කිව්වා නර්මදාටද කොහෙද මම හැම වෙලෙම හිතන්න කියලා කියනවනේ දැන් වැරදි විදියට මොනවද කරන කාරණාවත් එක්ක හරියට අපට ෂොක් එකක් දැනෙන කරුණ තියෙන්නේ මොනවා හරි පීඩාවක් ප්‍රශ්නයක් වෙන කරුණ තියෙන්නේ අපි හරියට ජීවිතේ ධර්මයන් නැතුව ඒ කියන්නේ මම හිතන්න කියලා කියන කාරණාව එක්ක හිතන්න පෙළවෙන්න පුළුවන් හරිම කාරණාව එතනයි. ඒක හොඳට හිතීමක් දියුණු වීමක් ඒ කියන්නේ ඒක හොඳට හිතීමක් දියුණු වීමක් කියන්නේ ධර්මයට යන්නට ඕනේ. ඒ කියන්නේ මාර්ගයටම ඒ කියන්නේ සෝතාපන්නම වෙන්නට ඕනේ. එහෙම වෙච්ච තැන තමයි අපිට යම් කිසි දෙයක් තියෙන්නේ. නමුත් දැන් අර කාරණාවම කියන්නේ වැරදි විදිහට දෙයක් අල්ලගෙන ධර්මයේ හැටියට මොනවාර දෙයක් කරලා ඔහි ඒ වැරද්ද කරනවට වඩා අපට මේ දැනෙන කාරණාවක් එක්ක මොනවා හරි කමන්නේ අපි හිතීමක් කරන්න යනවනම් අපි හිතීම් වැඩිමක් කරනවා. අන්න ඒ කාරණාවත් එක්කයි කතා කරන්නේ. අහෝ දැන්නවා හිතනවා කියන්නේ නැත්තම් අපි හිතනවා ඒ කියන්නේ හිතීම කියන කාරණාව හරියට ගොඩනගින්න නැතුව තියෙද්දි අපි හිතනවා කියන්නේ සිතුවිලි සමුදායක හැසිරීමක් විතරයි. දැන් උදාහරණයක් කරගත්තොත් මෙහෙම කියන්නම්කෝ.
දැන් මම ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නේ පුටුව උඩ. දැන් පුටුවෙන් පහට කකුලට තේරෙනවා. කකුලේ වේදනාවක් දැනෙනවා. දැන් මේ තව හිතුවිලි ගොඩක් නේ. තව හිතුවිලි ගොඩ. හැබැයි හරියට හිතන කෙනෙකුට ඒක ඇයි මේ පහළ දැනෙන්නේ? මොකද්ද? ඇයි මට රිදෙන්නේ? අන්න හිත. ඒ කියන්නේ ඒක අපි තුල වැඩිලා තියෙනටවා. එතකොට අන්න අපිට ඇයි මගේ කකුලට පහසක් ඒ කාරණා එන්නේ නැහැ. අපි බලෙන් එතකොට සිතුවිලි සමුදායක් නෙමෙයි දාන්නේ අපටම ප්‍රශ්නයක් ඇවිල්ලා. අන්න ඒක මගේ දුකක් වෙන කාරණාවනේ. පීඩාවක් කියන අපිට සැපක් කියනට ඇලෙනවනේ කොහොමද? පීඩාවක් මොකද්ද මේ පීඩාව? දැන් අපි සාමාන්‍යයෙන් අපට එනවනේ. ඇයි මෙහෙම වෙන්නේ? අන්න ඒක එතකොට තල්ලුවක් වෙනවා. ඒ කියන්නේ එතන පටන් ගැනීමක් වෙනවා. ඒ පටන් ගැනීම එක ජීවිතය ගැන දැන් මම කියවනේ හිතන කාරණාව එක හිතන්න කියලා. කොහොම හිතන්නේ? හරියට හිතන්නේ. ධර්මයක් ඇහෙන්නේ නැති සත්‍යවාදී අය. ජීවිතය ගැන දැන් මම කිව්වේ ජීවිතය ගැන හිතන කරුණු කිව්වේ. ඒක හරියට හිතන්නේ ධර්මයක් ඇහෙන්නේ නැති සත්‍යවාදී අය. මොකද හේතුව? ඒ අයට ජීවත් වෙන්න බෑ. ඒ අයට ජීවත් වෙන්න බෑ. ජීවිතයක් ගත කරන්න බෑ. එයාගේ තියෙන්නේ වෙනම ලෝකයක්. එතකොට අන්න ඒ කියන්නේ ධර්මයක් ඇහෙන්නේ නැති. ඉතින් ධර්මයක් ඇහුනොත් එයාලා මොකද වෙන්නේ? සෝතපන්න විතරයි. ඒ කියන්නේ යාළගේ අර ගතිය. ඒ කියන්නේ හරියට දැන් මම හිතන්න කියන කාරණාව හරියට හිතනවා නම් කෙනෙක් ඒක ධර්මයක් ඒ කියන්නේ උපදේශ පරිබ්‍රාජක කියලා වගේ. ඔන්න වගේ જાතියයි. සුසුකම සම්පූර්ණයි. ධර්මයේ හෙන්න තියෙක විතරයි තියෙන්නේ. ධර්මයේ හිටින අපිට කරන්න. දැන් ධර්මයයි මේකයි අරන් කවලම් කරගන්නවට වඩා අර සුදුසුකම කොහෙන් හරි මොකක් හරි කරලා උත්සාහ කරන එක ඒක තමයි ඒ හැකියාව අර හදාගන්න මේක එතනට කියලා දෙන්න බෑ. මේක ඇත්තටම දැන් කරන්න බැරි අමාරු වැඩ. දැන් මම මේ දේ කරන්නේ ඇත්තටම අර සුපිරිසුදු බුද්ධ වචනයට හානියක් කරගන්නේ නැතුව ඒක පැත්තකින් තියාගෙන විතරක් කරන්න මොන හරි ඕනේනේ. කරන්න මොන හරි ඕනේනේ. ඒ නිසා මේක පැත්තකින් තියාගෙන අපට මොන හරි කරන්න දෙන්නේ. මේකට මම හැම වෙලෙම කියන්නේ මේකට කිසිදු විදියකින් මේ කනට සද්ද ඇහෙන හැටිද මිලූ හතරක් අර න්‍යායෙන් ගන්න හොඳ නැහැ. ඒකම කනවා බොනවා ඇවිදින මොනවද මේ කියන්නේ. ඒ කියන්නේ දැන් ඒක සම්බන්ධයක් නැහැ නේ අතෙන්ද. අර මොනවා හරි නිකන් අපට මේ නිකන් හිතන්න ජීවිතේ. අපේ ජීවිතේ පිළිබඳ. එතන තමයි හිතාසද ගැස්මත් එකක් කරනවා දැන් අපි එනකොට රිදෙනවා. දැන් වැඩි වාර ගමන් කරන්නේ කකුල් රිදෙනකොට කකුල මාරු කරනවා. හැබැයි හිතපු ගමන් එක වෙලාවක් වෙනවා. ඒක වෙලාවදි කියන්න බෑ. කකුල මාරු කරනවා දැන් කියන අදාළ නැහැ. එයි මේ වේදනාව දැනෙන්නේ. අර ප්‍රශ්න කිවීම එනවා. නැගිලා එනවා. අපි හිතනවා දැන් මේ රිදෙනවා රිදෙන වෙලාවට දානන්සේ කියලා කිව්ව මෙහෙම හිතන්න කියලා එහෙම නෙමෙයි. ඔව්. ඒක සමහරවිට 100කට එකක් වෙන්න පුළුවන්. අනිත් 99ම කරලා තියෙන්නේ කකුල රිදෙනකොට අර පුරුද්දට මාරු කරන එක. හැබැයි එක තැනක එනවා ප්‍රශ්න කිරීම. දැන් ඔන්න ඕක සමහරවිට හිතලා කරන්න බෑ. බෑ. ඕක නේද දැන් ඔව් අනිවාර්යෙන් ඒක තමයි හරි සිදුවීම. ඒ කියන්නේ හිතනවා කියන කාරණයි හරි සිදුවීම අන්න ඒක. හැබැයි උපරිම අර තියෙන කෙනාට ඒක හැමදේම ප්‍රශ්නයක්. එනවා. ඒ කියන්නේ උපරිම පරිබ්‍රාජක කියලා දැන් ඒ වගේ අයට ඒක හැරෙන්න වෙන එකක් නැහැ. යම් සිතින් වැඩි වාර ගන්න පුරුදුලා දෙන එක යනසනසේ කාලය කියන්නේ බෑනේ. ඔව් ඒ කියන්නේ යාගේ හැකියාව වැඩි. ඇත්තටම මම කියන විදිහට හරියටම හිතනවා නම් කවුරු හරි එයාලා පුරුදු පරිබ්‍රාජක කියලා වගේ අය. හරියටම හැබැයි හරියටම හිතනවා නම් හැබැයි දැන් ඒක වෙන්නත් බෑනේ. ඇයි වෙන්න බැරි? මිහින් ධර්මයක් ඇහෙද්දී උපරිම පරිබ්‍රාජකය වගේ කෙනෙක් කොහොමද ධර්මයක් ඇහෙන සමාජයක නිකන් කෙනෙක් බිහි වෙන්නේ? ඊටසන ධර්මයක් කියලා එකක් නේ. හරි. ඒ කියන්නේ උදාහරණයක් පොඩි කට්ටිය තුතින් සම්පූර්ණ පොඩි ගායන දැන් අපිට වපසරියත් එක්ක කාමලෝ කතා කරද්දී දැන් මොකද ළමයට මුලින් ඉඳන්ම දින එක. يعني හිතන්න හැදුවත් නෑ ඕක ගන්න කියලා කියනවා මිසක් සමහර දෙන්නේ නෑනේ. කියන්නේ යාට
අවශ්‍ය කරන ඒක හරි නෑ ඒ දැන් අපි දැන් කතා කරන්නේ අර ඒ සමාජයේ එක්ක වැරදි. එතකොට ඒ කියන එක දිගටම ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ට දිගටම ඊට පස්සේ යාට කකුල වැඩිත් වෙන්නේ ඊට පස්සේ දන්නේත් නෑ. රිදෙනවා නම් ටක් ගාලා සොලියුෂන් එකක් කරන් ඒකට මොකක් හරි ඇප්ලයි කරගන්නවා අයින් වෙනවා. ඒකට පොඩ්ඩක්වත් යොමු වෙන්නේ. අර චිත්ත වේගයේ කාය වේගයේ කියන එක පොඩ්ඩක්වත් ඒ කියන්නේ ඇත්තටම අවංකවම පරිබ්‍රජ්‍ය කියලා වගේ හිතන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් බාහිර සමාජයෙන් කොච්චර වැරදි ධර්මයක් ඇහුණාද එයා පරිස්සම් කරනවා. ඒ කියන්නේ යාළගේ අසමාන හිතීමත් එක්ක කියන කොච්චර බාහිරින් වැරදි ධර්මයක් ඇහුණත් එවැනි හිතන කෙනෙක් ඉන්නවනම් පරිස්සම් කරනවා. එයාට කිසි දෙයක් ගැලපෙන්නේ නැහැ. අර සද්ධා රුචි අනුසෝ ආකාර පරිපක්ක දිටි නිඥානක්ඛන්ති එක්ක යාට කොච්චර හරි වුණත් යාට läග් ගන්න බෑ ඒක. අපි ඉගෙනගෙන තියෙද්දිත් ඔතනින්මයි. ඉතින් ඒ නිසා එයාට දැන් මං කිව්වේ හැබැයි හරි දැන් අපි කතා කරනවානේ දැන් මේකක්වත් ලැබෙන්නේ නැති එක. ඒකක් ඇහෙද්දි අර එම කෙනෙකුට ඉන්න බෑ. ඒ කියන්නේ උපදේශ පරිබ්‍රාජක වගේ කෙනෙක් ඉන්න බෑ. හරි ධර්මයක් ඇහෙද්දි උපදේශ පරිබ්‍රාජක වගේ කෙනෙක් ඉන්න බෑ. මොකද හේතුව මේ දෙකම දෙපැත්තෙන් යනවා නම් ඒ උපදේශ පරිබ්‍රාජක තියුණු මෝරලානේ ඒක ඇහුනේ. එහෙනම් ඒ එච්චරට එන්න කලින් එයාලා අවබෝධ කරනවා. ඇයි දැන් මිහින් ඇහෙන වෙන එකනේ. ඒ කියන්නේ උපදේශ පරිබ්‍රාජකයාගේ මට්ටමට එන්න කලින්, ඒ කියන්නේ ලෝකේ මට්ටමට මිහින් ඇහෙන ධර්මයක් වෙනම තියෙන නිසා එයාලා කලින් අවබෝධ කරනවා. එහෙන ප්‍රමාණි ඒ ධම්මහිත ප්‍රබෝධ කියන වචනේ විතරක් නම් සාධාරණයි. එහෙන ප්‍රමාණි එන කොටන්නේ ඉතින් ඒ නිසා සාධාරණයි. හැබැයි එහෙමයි කියලා අපි මොකුත් නොකර ඉඳලා හරියන්නේ නැහැ. අන්න එකයි වැඩේ තියෙන්නේ. කියන්නේ 100කට එකක් හරි එන්නත් හේතුව මොකක් හරි කරපු නිසා. මොනවා හරි කරපු නිසා. අනසතර කියවයි කකුල හැඩ මෙහෙට කර කර ඉන්න විතරයි. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ දැනෙන්නේ. දැන් ඇත්තටම ගොඩාක් සාධාරණයි ඩයස් මහත්තයා මේ දහමට සම්බන්ධ නැතිම මේ ජීවිතයේ සිද්ධ හිතන එක. හිතන්න මොකද දැන් අතරින් අපි මොකක් හරි ගලපන සිද්ධියන්නේ බලන්න. ඒකට නැතුව මේ ජීවිතයේ සිද්ධි මොනවා හරි හිතනවා නම් තමයි ගොඩාක්ම අපට අවංකව හිතන්න පුළුවන්. නැත්තම් අපි මොන දේ කරත් ආසාවනහස කිව්ව නිසා දැන් ඒ කියන්නේ එහෙම හරි කරන්න හොඳයි ති මොනවා හරි කඩිනවනේ. නැත්තම් අර මේ ගැළපි හිතුවිලි ගැළපීමකට යන්නේ නැතුව සමහරවිට මේකේ තමන්ම කිව්වනම් වයිදෙන්න අතම දාන සල්කුවිය රම් කරනු විතර කියන්නේ. ඔව්. මේක අපි සාමාන්‍ය විදිහට අපි ධර්මය අහගෙන යනවා. ඒක මහන්සි ගන්නවා අවබෝධය තමන් තේරුම් ගන්න. ඒක පැත්තකින් තියලා සාහනස් තමන්ගේ ජීවිතේ කවුරු ටික හොයන්න ගත්තා නම් අන්න හරි. දැන් අර මම කිව්වේ මේ ඒ කියන්නේ අපිට දැනෙන මොනවා හරි දැන් මම ඔය හිතන හේකදිවත් මම පොඩි දෙයක්නේ කියන්නේ. ඇයි කන්නේ? කවුද කන්නේ? මොනවද කන්නේ? මම පොඩි දෙයක්නේ කියන්නේ. ඇයි අර මේ හිතන්න මොනවා හරි ටිකක් ඒ කියන්නේ මෙහෙම හරි හිතන්න කියලා. දැන් එතන ගියා කියන්න දෙයක් නැහැ. Tamanට දැනෙන මොනවා හරි කමන්නේ. දැන් මම කියන්නම්කෝ දැන් ඇත්තටම මේ ඔය මම ධර්මයේ මුලින් ඉගෙන ගන්න කාලේ දැන් ජීවිතේ හිතන එක වෙනම එකක්නේ. ඒක ජීවත් වෙලා ඉදි කරන එකනේ. ධර්මයේ හිතන කාලේ මම දැන් මෙහෙම හැබැයි කරන්න කියන්නේ කරන්න බෑ මේක කොහොමද කාටවත්. මොකද හේතුව දැන් මම ගහලා සුන්නදුලි කරලානේ තියෙන දෘෂ්ටි ඔක්කොටම. දැන් මම ඔය ධර්ම කරුණු වැරදි විදියට හිතලා තියනවා බුද්ධම විදියට. ඒ කියන්නේ වැරදි විදියට කියලා කියන්නේ දැන් මට තේරෙන්නේ මං හිතන්නේ. දැන් මට වෙන මොකක්වත් එක්ක හිතන්න බෑනේ. ඒ කියන්නේ මම හිතනවා ඔය දැන් අවිජ්ජාපච්ච සංඛාර කියන එකට පුඤ්ඤාපුඤ්ඤා විඥානින්ජා. ඉතින් තව જાති. දැන් මේ අපට දැන් මට හිතෙන්නේ හැබැයි මම මහතුන හිතීම හොඳ හිතීම. මටම තමයි ඊළඟට වැරදි කියලා තේරෙන්නේ. හැබැයි දැන් මට දැනෙච්ච දේ නම් මේ හිතන්නේ. මට දැනෙන විදිහට ඊළඟට මම ඔය මේ මොහොතේ හට කියන්නේ මම නොහිතපු දෙයක් නෑ. හැම දෙයක්ම මේ සමාජයේ තියෙන හැබැයි ඒ සමාජයේ තියෙන දෘෂ්ටි මම හිතුවේ ඒක අරගෙන සංකල්පකින් නෙමෙයි. අන්න ඒකයි විශේෂය. දැන් අපි ගන්නේ සමාජයේ තියෙන සංකල්ප අරගෙන හරි කියලා දාගන්න එකනේ. මම ওই සමාජයේ තියෙන දෘෂ්ටි සමහර ඒවා ගොඩාක් පැතිවලට ගිහින් තියෙනවා. හැබැයි ඒක සංකල්පකින් දාගන්න නෙමෙයි. මමම හිතලා මගේ හිතීමෙන්ම මම මේ පැත්ත දකිනවා. හරි දැන් ඒක. හැබැයි
ආයෙ දවසක වෙන විදිහකට දේශනාවක් හම් වෙනකොට අරක ඉතින් හැබැයි නිකම්ම අයින් වෙනවා. අර ඉදමෙව සත්‍යම්ම කියලා ගන්න යන්න බෑ. හැබැයි අර හිතීම තියෙනවා. අන්න හිතන්න දෙයක් මට දැන් තියෙනවනේ. අන්න ඒකයි මං කිව්වේ මට හිතන්න දෙයක් තිබුණානේ. මොන විදිහට මං හිතුවනේ. සිදුවුණ සිද්ධියේදී වැරදි දෙයක් වුණාට මට කරන්න දෙයක් නැහැ නේ. මට හරි මගේ වර්ධනයක් වෙන්න නැති වෙනකන් සිදුවෙන සිද්ධියේදී අපි මං වැරදි සංකල්පයක් ගත්තාට මම හිතුවා. මගේ හිතීම වර්ධනය වුණා. ඒ හිතීම වර්ධනය වීමේදී මම ඒකෙම läග්ගත නැති නිසා මට තව ධර්ම කරුණු පොත සූත්‍ර බලනකොට මට මේක අයින් කරන්න මගේ ඒ වර්ධනයක් එක තියෙනවා නේද? අන්න මට හිතෙන දෙයක් තිබ්බා. ඉතින් එහෙනම් අදුම තරමේ අපි ඒ විදිහයකට හරි හිතන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ විදිහකට අපි හිතනවා ඇහිච්ච කාරණා මුල ඉඳලම හරියට හිතනවා. ඒ කියන්නේ දැන් උදාහරණයකට කිව්වොත් දැන් මගෙන් බණ අහන්න කලින් සංකාර ගැන ඉගෙනගෙන නැති. නේ මම කියන්නේ හරි තේරුම් නැති වුණාට මොකක් හරි සංකාර කියන අපි හිතමු පුඤ්ඤ නේද බය වෙනවනේ. වචනෙට බය වෙනවනේ ඔක්කොම. අන්න එතනදී අපි ඒ කාරණාවේදී අපිට එතන හොයන්න ඕනකම තියෙනට ඕන. ඒක දෘෂ්ටි කියන කමන්නේ. මම හැම වෙලෙම කියන එකක් තියෙන හරියට කෙනෙක් තල්ලු කරන්න ඉන්නවනම් කෙනාගේ හැකියාව ඕන පැත්තට ගිහින් කමන්නේ. මොකද එයා හිතනවා. ඒකනේ දැන් මේ මොන දේවල් මට කතා කරද්දී මම එයාලට කරුණක් කියන්නේ. මොකද හිතීමක් තියෙන වෙනවනේ. ඒක දිනු වෙන්නේ නැතුව හරිම දේ මෙන්න මේකයි බලවක කරපල්ලා. එහෙම කවදාවත් වෙන්නේ නැහැ. එයාලගේ හිතීම දිනු වෙන්න ඕන. හැම පැත්තෙම ඉතින් ඒ හිතලා වැරදි කියන්නේ ඒකත් සානත් හරි වැදගත් නේ. ඒ කියන්නේ හැම පැත්තටම ගිහින් වල ඔක්කොම නිකන් ඒ වපසාරි ඔක්කොම පුරුවන් තරම් ඔව් හැබැයි මේ වටිනාමද අපි එතන ඒක මම හිතනවා කියන එකයි බාහිරින් එන සමාජයේ කවුරු හරි හිතලා දාපු දෘෂ්ටි අපි සංකල්පයක් ගන්නවා කියන එකයි දෙක. ඒක හරියන්නේ නැහැ. ඔව් ඒක අපි තවත් අදහිල්ලක් විතර ඒ හිතිල වැඩෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මම හිතලා අවිජ්ජා පත්‍ය සංඛාර කියන පුඤ්ඤාපුඤ්ඤ ඥානංජාපි කියන එක තමයි කියන එක ඒක හොඳයි. මොකද මගේ හිතලම මගේ හිතීමක් තියෙන වෙලාව. හැබැයි මම වෙන කෙනෙක් කියන කාරණාව එක පිළිගන්නවා මෙතන පුඤ්ඤාපුඤ්ඤ ඥානංජාපි තමයි මේ අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ කියලා. එතකොට දැන් හිතීමකුත් නැහැ. දැන් ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං වෙලා. අතන ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන එකට වඩා සද්ධාරු ජනසවාකාර පරිත්තක දිටි නිඥානකන්ති වලට ගැලපිලා ඉදමේව සත්‍යම් කියන කාරණාවට යන්න ඉඩක් නැහැ. මොකද තාම හිතීමේ සිද්ධියත් එක තමයි ඒ කාරණාව වෙන්නේ. වෙන එකක් ඇහෙනකොට එතනින් එහා ඊට වඩා යනවා. ඒ නිසා සමාජයේ ගන්නවට වඩා අපේ හිතීමෙන් කොහොමද ඔය මේ සමාජයේ තියෙන සියලු දෘෂ්ටි තියෙන්නේ යමෙක් හිතීමෙන් ඇතිවෙච්ච සංකල්ප. තව කෙනෙක් සද්ධර්ම ප්‍රතිරූපක කියන්නේ ඒකනේ. ඒක දැන් මම දැන් ධර්මයේ කියන කාරණාවදී මම හැම වෙලෙම දේශනාවේ පැත්ත එකට දින කතා කරන්නේ. හැබැයි මම දැන් ඔන්න මට දැන් මේක හිතලා මේක මෙහෙමයි තියෙන්නේ. මේක තමයි ධර්මය කියලා මම වැරදි දෙයක් කියවනවා. අන්න ධර්මය නෙමෙයි කියන්නේ. එතකොට මම ධර්ම ප්‍රතිරූපයක් ඉස්මතු කරනවා. හැබැයි මම ඒක හිතලා මට ප්‍රශ්නයක් නැහැ. මගේ හිතීම දියුණු වුණා. මම ඒක ධර්මයක් හැටියට කීම තමයි අසාධාරණ. දෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉමිටේෂන් නම් මේ රත්තරන් වගේ දෙයක් මෙන්න මේ බලන්න. එච්චරයි. සාමාන්‍යයෙන් දැන් ඒක මගේ හිතීමකට වුණත් සාමාන්‍යයෙන් අර ඒක දෙන්න හරියට හිතන කෙනෙක් නම් දෙන්න යන්නේ නැහැ. මොකද හේතුව මේ දෙන්න යන්නේ කියන්නේ අපි විවෘත සාකච්ඡාවක් විතරයි මතවාද. ඒකාන්ත කරලා දෙන්න යන්නේ නැහැ හරියට හිතන කෙනෙක් නම්. විවෘත මතවාද සාකච්ඡාවක් එච්චරයි.